හොඳයි. එහෙනම් අපි අවසානයේ කතා කරපු කොටසේ ගණන් ටිකක් හදලා ඉමු. හරි. අපි අවසානයේටම සාපේක්ෂ පරමාණු ස්කන්ධය ගැන කතා කරේ. ඒකේ ගණන් කොටසක් හද හිටියේ. අපි අද ඉස්සලා ගානක් හදලා ඉමුනේ. අපි ගානක් හදලා ඉමු. හරි. ලියන්නකො මෙන්න මෙහෙම ගානක්. මෙහෙම ගානක් ලියන්න. ටියුට් එකේ තියෙන ගණන් ටිකක් හදමු. ඉස්සලා අපි මෙහෙම ගානක් හදලා ඉමු. ලියන්න මෙහෙම ගානක්. ලියන්න. x නම් පරමාණුවක කවුරු හරි පළවෙනි කොටස බලට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් රෙකෝඩින් එක තියෙනවා YouTube එකේ ගිහිල්ලා බලන්න. කාට හරි හොයාගන්න බැරි වුණොත් මගෙන් ලින්ක් එක ඉල්ල ගන්න. x නම් පරමාණුවක सापेक्ष परमाणुक स्कंदය කියලා ලියන්න. सापेक्ष परमाणुक स्कंदය कार्बन 612 समस्थानिक परमाणुක ස්කන්ධයෙන් මෙන් कार्बन 612 समस्थानिक परमाणुක ස්කන්ධය මෙන් 10 ගුණයක් නම් 10 ගුණයක් නම් එහි පරමාණුක ස්කන්ධය සොයන්න. පරමාණුක ස්කන්ධය සොයන්න. හරි. ගාන ලියාගත්තා නේද හැමෝම? හරි. එහෙනම් ගාන ඉස්සලා කියවන්නකො මොකද්ද කියන්නේ කියලා බලන්න. මම කියලා දෙන්නම් කොහොමද හදන්න ඕනේ කියලා. ඉස්සලා කියවලා පොඩි අයිඩියා එකක් ගන්න. ගාන කියවලා පොඩි අයිඩියා එකක් ගන්න බං. හරි. මොකද්ද කියන්නේ? ගානේ කියනවා x කියලා පරමාණුවක් තියෙනවලු. එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය වගේ කී ගුණයක් කියලාද කියන්නේ? 10 ගුණයක් කියලා කියනවනේ. හරිද? ගානේ ඕකනේ කියන්නේ. x කියලා පරමාණුවක් තියෙනවලු. හරි. x කියලා පරමාණුවක් තියෙනවලු. එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය වගේ 10 ගුණයක් කියලා කියන්නේ. හරිනේ. දැන් අපි දන්නවා ඔයාලට මතක නැද්ද දන්නේ නැහැ. මම උදත්තයක් වශයෙන් නම් දුන්නේ නැහැ. කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය අපි දන්නෝනේ. කීයද කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය? මම ආයෙ ලියන්නම්. කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 24යි. ග්‍රෑම්. නේද? ඒක සාමාන්‍යයෙන් අපිට ගාන හදද්දි දත්තයක් වශයෙන් දෙනවා. එතකොට මෙන්න මෙයා වගේ හරි හොඳට අහගන්න මෙයා වගේ 10 ගුණයක ස්කන්ධයක් තියෙනවලු මෙයාගේ පරමාණු. හරි? මෙයාගේ පරමාණුවට මෙන්න මෙයාගේ ස්කන්ධය වගේ
10 ගුණයක ප්‍රමාණයක් තියෙනවලු. ගානේ ඕකනේ කියන්නේ නේද? x ගම් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 10 ගුණයක් නම් මොකද්ද කියන්නේ? මේ x කියන පරමාණුවේ සාපේක්ෂ මේ පරමාණුවක ස්කන්ධය හොයන්න කියලායි කියන්නේ. ඕකනේ ගානේ කියන්නේ නේද? හරි. දැන් එතකොට අපි ඉස්සෙල්ලා සමීකරණය ලියලා බලමු. කවුරු කවුරුද අපි දන්නේ? කවුරු කවුරුද අපි නොදන්නේ? නොදන්න පද තියෙනවා කොහොමද අපි හොයාගන්නේ කියලා. හරි. එහෙනම් ගානේ දත්තයක් වශයෙන් මේක වරහන් ඇතුළේ ලියා ගන්න. මේක සාමාන්‍යයෙන් දෙනවා. මම දුන්නේ නැත්නම් ඉතින් අපි කලින් ඉඳන්ම මේක මේ ගත්ත නිසා හරි 10 වෙනි සෝරි ළමයි 24 වෙනි 23 හරි 23 හරි ඕක දත්තයක් විදිහට ලියා ගන්න කාබන් 612 එකේ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 වෙනි 23යි හරි එහෙනම් මම සමීකරණය ලියනවා දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි අනිවාර්යෙන් ගාන හදද්දී සමීකරණය ලියන්න ඕනේ යම් පරමාණුවක ස්කන්ධය අපි බෙදනවා කාගෙන්ද කාබන් 612 සමස්ථානික පරමාණුවක ස්කන්ධය වැඩි කිරීම 1/12 දන්නවනේ ඒක නේද හැබැයි දැන් එතනදී මම ඔයාලට කියලා දුන්නා මෙන්න මේ සමීකරණයෙන් තව ගන්න පුළුවන් ආකාර කීපයක් නේ මේ සමීකරණේ චූටි චූටි වෙනස්කම් කරලා අපිට ගණන් හදන්න පුළුවන් අවස්ථා කියලා දුන්නා. මතක ඇති. එතකොට මම ඒකෙදි එක සමීකරණයක් ගත්තා මෙන්න මේ 12 ඉලක්කම උඩට අරගෙන සමීක ව්‍යුත්පන්න කරපු අවස්ථාව. හරි. මම ඒක ගන්නවා ගණන් හදන්න. මම මොකද ඔයාලට කියලා දුන්නා ගාන හදන්න ලේසි සමීකරණය ඒක කියලා. හරි. කවුරු කාට හරි පාඩමේ මුල් කොටසට ඉන්න බැරි වුණා නම් වීඩියෝ එක බලන්න. එතකොට ඔක එන්නේ කොහොමද කියලා මම ඔක්කොම කියලා දීලා තියෙනවා එතන. හරි. දැන් එහෙනම් අපි දන්න දත්ත ටික මේකට ආදේශ කරමු. හරි. මොකද්ද කියන්නේ? යම් පරමාණුවක් තියනවලු නේ යම් පරමාණුවක් තියනවලු x කියලා එක්කෙනෙක්. එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මෙන්න මේ කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය වගේ 10 ගුණයක්ලු. හරි. පරමාණුක ස්කන්ධය වගේ 10 ගුණයක් කියලා කියන්නේ. එතකොට ඔතනදී අපෙන් අහනවා මේ පරමාණුවේ ස්කන්ධය කීයද කියලා. හරි ගානේ දත්ත දෙනකොට මට චූටි වැරදීමක් වුණා මම හිතන්නේ ඕකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එකේ සා කපන්නකො පරමාණුක ස්කන්ධය මෙයාගේ වගේ 10 ගුණයක් වේ. එහෙම හදාගන්න. හරි. ඊට පස්සේ ගානේ පළවෙනි කොටස ලියන්න මම තව කොටස් දෙකක් ඇඩ් කරන්නම්. ගානේ පළවෙනි කොටස ලියන්න මෙහෙම ලියන්න x පරමාණුවේ ස්කන්ධය හොයන්න x පරමාණුවේ ස්කන්ධය සොයන්න x පරමාණුවේ ස්කන්ධය සොයන්න x පරමාණුවේ ස්කන්ධය සොයන්න දෙවෙනි කොටස ලියාගන්න එකේ දෙවෙනි කොටස ලියාගන්න x පරමාණුවේ තාප සොයන්න අන්න එතකොට හරි අතන ගානේ දත්ත දෙනකොට මට පොඩි මිස්ටේක් එකක් වුණා x පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ සොයන්න තාප සොයන්න හරි. දැන් හරි. දැන් හදන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් මම මේකට දත්ත ආදේශ කරන්න යන්නේ. ඔන්න හොඳට බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් ඔතන x කියලා පරමාණුවක් තියෙනවලු. හරි. පළවෙනි කොටස අපි ඉස්සලා හදමු. පළවෙනි කොටසේ අහනවා x පරමාණුවේ ස්කන්ධය. x පරමාණුවේ ස්කන්ධය. හරි. ඕකනේ පළවෙනි එකේ යහන්නේ පළවෙනි කොටසේ මම දැන් ගානේ අමතර කෑල්ලක් ඇඩ් කරානේ. හරි. ඕකනේ අහන්නේ. දැන් කොහොමද පරමාණුවේ ස්කන්ධය හොයන්නේ? මොකක්ද ගානේ කියන්නේ? x කියලා පරමාණුවක් තියනවලු. උගේ ස්කන්ධය කාබන් 612 එකාගේ වගේ ස්කන්ධය වගේ 10 ගුණයක්ලුනේ. දැන් හිතන්න අපි එදා අර උදාහරණ වලින් ගත්තේ කිලෝග්‍රෑම් 25ක බරක් ස්කන්ධයක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. එහෙනම් මෙයාගේ වගේ 10 ගුණයක ස්කන්ධයක් තියෙන කෙනා ගත්තොත් අපි මොකද කරන්න ඕනේ? 25 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 10න්. එතකොට අපිට එනවා 250යි කියලා. එහෙනම් මේකනේ මේ කියන ස්කන්ධයේ 10 ගුණයේ අවස්ථාව නේද? 10 ගුණය 10න් වැඩි කරපුවාම එන එකනේ අර තියෙන්නේ. එහෙනම් දැන් මේකේ කියනවා මේ අදාළ x කියන එක්කෙනාගේ ස්කන්ධය අදාළ x කියන එක්කෙනාගේ ස්කන්ධය කාබන් 612 එක්කෙනාගේ වගේ ස්කන්ධයේ වගේ 10 ගුණයක්ලුනේ. මෙන්න මෙයාගේ ස්කන්ධය වගේ 10 ගුණයක්ලු. එතකොට අපි දන්නවා
කාබන් 612 ළමයි හොඳට අහගන්න. කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඕකනේ. දැන් එතකොට මෙයාගේ ස්කන්ධය මේකා වගේ 10 ගුණයක් නම් අරයාගේ ස්කන්ධය අපි හොයන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේක වැඩි කරන්න ඕනේ 10යි. හරිනේ? මේක අපි වැඩි කරන්න ඕනේ 10යි. මොකද 10 ගුණයක් වෙයි කියලානේ කියන්නේ නේ. අරයාගේ ස්කන්ධය වගේ කාබන් 612 සමස්ථානික පරමාණු ස්කන්ධය වගේ 10 ගුණයක් කියනවා. එහෙනම් අරයාගේ ස්කන්ධය x ගේ ස්කන්ධය අපි හොයන්න මොකද කරන්න ඕනේ? මෙන්න මේ කාබන් 612 සමස්ථානික පරමාණු ස්කන්ධය වැඩි කරන්න ඕනේ කියන්නේ 10යි. හරිනේ? දැන් එහෙනම් අපි ඒක ලියමු මෙතන. ගණන් හදද්දි තව වැඩේ අහු වෙනවා ළමයි. තව මේක එක එක විදිහ ගණන් තියෙනවා හදන්න. 10 ඍණ 23යි ග්‍රෑම් මේක වැඩි කරනවා 10යි. හරිනේ 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් මේක වැඩි කරනවා 10යි. එහෙනම් කීයද? මෙයා 10න් වැඩි වෙනවා කියලා කියන්නේ 19.9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් කියලා ගන්න ඕනේ. එහෙනම් ගානේ පළවෙනි කොටසේ උත්තරය ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරිනේ. ඊට පස්සේ අපි දෙවෙනි කොටසට යන්න. දැන් දෙවෙනි එකේ අහන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. එහෙනම් මේ සමීකරණය පාවිච්චි කරන්න ඕනේ. හරිද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි යම් පරමාණුවක ස්කන්ධය වැඩි කිරීම 12 එක බෙදීම කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය. එහෙනම් අපි ආදේශ කරමු. ඔයාලා සමීකරණ ලියන්න ඕනේ. දැන් මම ආයෙ සමීකරණ ලියන්නේ. එහෙනම් සමානයි යම් පරමාණුවක ස්කන්ධය. මෙන්න අපි දැන් x කියන්නේ අහන්නේ. එහෙනම් x ගේ ස්කන්ධය හොයාගත්තා කියලා 19.9 වැඩි කිරීම 10 ඍණ 23. මොකද අරූපය වගේ 10 ගුණයක් කියලා කිව්වා. එහෙනම් 19.9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. ඒක වැඩි කරන්න ඕනේ 12. මේ 12 තියෙනවනේ. ඒක බෙදන්න ඕනේ කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය. කීයද කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය? 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. හරිනේ. කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය මේක. ඒක අපි දන්නවනේ. ඒක ළමයි හැම වෙලාවෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක ගානේ දත්තේ ඔයාලට දෙනවා. හරි ඔයාලා මතක තියාගන්න. ගණන් හදද්දිත් ඕක නිකම් මතක හිටිනවා. මේ අගය වෙනස් වෙන අගයක් නෙමෙයි. මේක නියත අගයක්. හරිද? ඒ හින්දා ඔයාලා ගණන් හදද්දී දත්තේ නම් සාමාන්‍යයෙන් මේක දෙනවා. නමුත් මේක ගණන් හදනකොට ඔයාලට නිකම්ම මතක හිටින්න මතකත් තියාගන්න. මොකද MCQ ප්‍රශ්නක වගේ ඇහුවොත් ඒ කොහොම ඇහුවත් හැබැයි දත්තේ විදිහට නම් දෙනවා. හොඳයි. දැන් මේක සුළු කරමු. එහෙනම් මෙතන ග්‍රෑම් කැපෙනවා. මෙතන 10 ඍණ 23ට මෙතන 10 ඍණ 23 කැපෙනවා. හරිනේ. මම චුට්ටක් පැත්තකින් ලියන්නම් මොනවද ඉතිරි උනේ කියලා. ඉතිරි උනේ මොනවද? 19.9 වැඩි කිරීම 12 ඒක බෙදීම 1.99යි. ඔය සෙට් එක ඉතිරි උනේ නේ. 19.9 වැඩි කිරීම 12 ඒක බෙදීම 1.99. ඔය ටික තමයි ඉතිරි උනේ මෙතන. හරිනේ. දැන් එතකොට අපි දන්නවා මෙයාව හදාගත්තේ කොහොමද අපි? මේ 19.9 කියන එක ආවේ මෙතනින් නේද? x කියන පරමාණුවේ ස්කන්ධය කාබන් 612 පරමාණුවේ ස්කන්ධය වගේ 10 ගුණයක් කියවනේ. එතකොට අර කාබන් 612 පරමාණුවේ ස්කන්ධය 10 වැඩි කරලානේ අපි ඒක ගත්තා. එහෙනම් මට ඕක 19.9 කියන එක ඕනනම් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. ඕනනම් මට ලියවිය හැකි මේක 19යි 1.99 10න් වැඩි කරා. මොකද ඒක 10න් වැඩි කරපුවාමනේ 19.99 දැන් මෙතන 10 ඍණ 23 බලය එන්නේ නැහැ. මොකද ඒක කැපුණානේ මේ උඩ එකයි පල්ලෙහා එකයි. එතකොට ආයෙ මෙතනට 10 ඍණ 23ක් එන්නේ නැහැ. හරිනේ. දැන් එහෙනම් මෙතන මට 19.9 කියන එක ඕනනම් ලියන්න පුළුවන් 1.99 10න් වැඩි කර. මොකද ඒක එහෙම වැඩි කරපුවාමනේ 19.9 ආවේ. එහෙනම් මේ තියෙන 1.99ට මේ තියෙන එක්කෙනා කැපිලා යනවා. හරිනේ. දැන් මේක කෙලින්ම සුළු වෙන අවස්ථාවක්. ඔයාලට මම ගිය සතියේ මේ අපි අවසානට කරපු දවසේ කියලා දුන්නා මේ වගේ එකක් දීපුවාම සුළු කරගද්දි මොකද්ද කරන්න ඕනේ කියලානේ. ආසන්නව මේ 1.99 ලියා ගන්න කියලා 2යි කියලා. නේද? ඊට පස්සේ බෙදලා බලන්න කියලා කීයද එන්නේ කියලා. ඊට පස්සේ ඒන එක චෙක් කරලා බලන්න කිව්වා. හරියටම බෙදෙනවද නැද්ද කියලා. අපි අදත් ඒ වගේ ගණන් ටිකක් හදමු. එතකොට ආයෙත් මතක් වෙයි වැඩේ. හරි. දැන් එහෙනම් උඩ 1.99ට පල්ලෙහා 1.99 කැපෙනවා. එහෙනම් මේ දෙන්න විතරයි දැන් ඉතිරි වෙන්නේ. ඒ කියන්නේ 10 වැඩි කිරීම 12 නේ. එහෙනම් 10 වැඩි කිරීම 12 කියලා කියන්නේ ළමයි කීය දෙන්නේ? 120යි. එහෙනම් x කියන කෙනාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය එනවා 120ක් විදිහට. හරි. එහෙනම් මේ සමීකරණය මෙතනට එන්න ඕනේ. හරි. එහෙනම් ඔය විදිහට තමයි ඔය ගානේ පිළිතුර අපිට ලැබෙන්නේ. හරි. දරබඩ ගාලා හදා ගන්න පටස් ගාලා තව ගණන් ටිකක් හදනවා. එතකොට වැඩේ අල්ල ගන්න ඕනේ. දැන් එදා අපි අවසානට කරලා කර හිටිය ඔය ටික අද තියරි කොටසකුත් කරනවා. වැඩිපුර ගණන් හදන එක තමයි අද කරන්නේ.
සමහරට මතක නැද්ද දන්නේ ගණන් ටිකක් හදද්දී ආයෙ මතක් වෙයි. පාඩමට සම්බන්ධ වෙන්න කලින් පොඩ්ඩක් නැවත නෝට් එක බලන්න. හරි එතකොට අය මතක් වෙනවනේ නැත්තම් ගණන් හදන්න පටන් ගත්තාම තියරි කොටස් මතක තිබ්බේ නැත්තම් එතකොට ආය අවුල්. ඒ නිසා මතක නැත්තම් පාඩම පටන් ගන්න කලින් ආයෙ ටිකක් බලන්න. හරි. ඉක්මනට දාගන්න මේ ටික. හදාගන්න සමීකරණ ලියන්න ඕනේ මෙතන. මෙතන සමීකරණ ලියන්න. ඒක දෙවෙනි කොටස. දාගන්න පටස් දාලා. ඉක්මන් කරලා හදන්න ළමයි. අද ගොඩක් අයට අපේ පන්ති තියෙනවා කියලා කිව්වා. මට වෙන ගන්න වෙලාවක් නෑ. මම ඒකයි අදම ගත්තේ. අද පිරිසත් අඩුයි. එදා 100 ආසන්නයෙන් සම්බන්ධ වෙලා හිටියන්. ප්‍රශ්නේ තියෙන්නේ මට වෙන දාගන්න වෙලාවක් තිබ්බේ නෑ. කමක් නෑ අවුලක් නෑ රෙකෝඩින් එක තියෙනවනේ ඒ නිසා යාළුවෝ බලන්න පුළුවන්. ඉක්මන් කරන්න ළමයි. ගොඩක් අය මැසේජ් කරලා තිබ්බා මේ අද පන්ති තියෙනවා කියලා. ඉතින් මට වෙන දාගන්න වෙලාවක් තිබ්බේ නෑ. ඒකයි අද දවසේ ගත්තේ. ඔයාලගේ කොහොමත් ලබන සතිය සෙනසුරාදා ඉඳන් ටයිම් එක වෙනස් කරගන්න වෙනවා. මොකද මේ අර කැම්පස් එකේ යන ප්‍රෝග්‍රෑම් එකේ දිනේ ඉල්ලලා තියෙන්නේ සෙනසුරාදා හවස. මම කරන ටයිම් එකම තමයි. ඒ නිසා මේ මට ඒකට ඒ ටයිම් එක දෙන්න වෙනවා. ඔයාලට මම වෙන වෙලාවක් අද අපි අවසානයේ කතා කරගමු. ටයිම් එකක් දාගන්න. ඒක සති 3ක් විතර තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඊට පස්සේ ගැටලුවක් නැහැ. සති 3ක් විතර යනකම් අපිට චුට්ටක් ඒ ටයිම් එක පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. හරි. ලිලිවරද මේක? ලිලිවරද? හරි. අපි තව වෙනස් විදිය ගානක් හදමු. හරි. අපි කෙලින්ම ටියුට් එකේ ගණන් හදමුනේ. ටියුට් එකේ ගානකට යන්කෝ. අපි එදත් ආදර්ශ ප්‍රශ්න ගොඩක් හැදුවානේ. ටියුට් එකේ ගණන් ටික මම හදන්න කියලා කියනවා. අපි දැන් ටියුට් එකේ ගණන් මොනවද කියලා බලමු. හැබැයි ටියුට් එකේ ගණන් වල පොඩි ප්‍රශ්නයක්ත් තියෙනවා සුළු වෙන්නේ. ඔයාලා හදපු කෙනෙක් කියලා නම් දකින්න ඇතිනේ. ටියුට් එකේ ඒ මම දීලා තියෙන්නේ එක එක මුලද්‍රව්‍ය පරමාණුවට දාලා හරිම අගය දීලා තියෙන්නේ. ඒකයි ඒ සුළු වෙන්නේ නැත්තේ. අපි ඒවා ආසන්න වශයෙන් සුළු කරලා ගමු. හරි. බලන්න අභ්‍යාසයේ එක ඒකේ මොකද්ද කියන්නේ? පිටු අංක 3. පිටු අංක 3 පළවෙනි අභ්‍යාසයේ අංක 1 ගාන
හරි group එකට පස්සේ සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කියන්න මේ ටියුට් එක මම දෙන්නම් PDF එක ඒක print කරගන්න. හරි. පළවෙනි ගාන කියනවා ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් වේ නම් ඔක්සිජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. වරහන් ඇතුළේ தත්ත්වය වශයෙන් දීලා තියෙනවා කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් වේ. හරි. අපි යමු ගානට. මොකද්ද කියන්නේ? ඔක්සිජන් මේක මකනවා මම. ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා. අපෙන් අහනවා එයාට අදාළ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි. එහෙනම් මොකද්ද කියන්නේ? ඔන්න ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය 2.66 වැඩි කිරීම 10 ඍණ 23යිලු. හරි. ඔක්සිජන් පරමාණුව තියෙනවලු එයාගේ පරමාණුවේ ස්කන්ධය මෙන්න මෙච්චරයිලු. 2.66 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්ලු. අපෙන් අහනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධයනේ. හරි. එහෙනම් සමීකරණය ලිව්වා. ආදේශ කරගෙන යන්නයි තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න සමීකරණය මම ලියනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි යම් පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12 ඒක බෙදීම කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධය. හරි. එහෙනම් ආදේශ කරමු අපි. එහෙනම් දැන් ඔතන තියෙන්නේ ඔක්සිජන්. ඔක්සිජන් පරමාණු ස්කන්ධය දීලා තියෙනවා කීයයි කියලා 2.66 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. එහෙනම් ඒක වැඩි කරන්න ඕනේ 12න්. හරිනේ. ඒක බෙදනවා කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය. කීයද කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය? 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. හරිනේ. දැන් සුළු කිරීම කරගන්නයි තියෙන්නේ අපිට. එහෙනම් මෙතන ග්‍රෑම්ට මෙතන ග්‍රෑම් මෙතන 10 ඍණ 23ට මෙතන 10 ඍණ 23 කැපිලා යනවා. කවුද ඉතිරි වෙන්නේ? ඉතිරි වෙන කට්ටිය චුට්ටක් අපි පැත්තකින් ලියාගමු. 2.66 වැඩි කිරීම 12 ඒක බෙදීම 1.99. මෙයයි විතරයි ඉතිරි වුණේ අනිත් කට්ටිය කැපිලා ගියානේ. හරිනේ. දැන් එහෙනම් ඉතිරි වෙච්ච කට්ටිය ඔන්න පැත්තකින් ලියාගත්තා. දැන් සුළු කිරීම කරන්නයි තියෙන්නේ. අපි සුළු කිරීම කරමු බලන්න. දැන් මම මේක සුළු කරනකොට ඔයාලට සුළු කරගන්න ලේසි ක්‍රමයක් කියලා දුන්නානේ. මොකද්ද ලේසි ක්‍රමය? මෙන්න මේ 1.99 ආසන්නව ලියා ගන්න කියවා කීයට සමානයි කියලාද? 2ට සමානයි කියලා. එහෙම ආසන්නව ලියාගෙන සුළු කරලා බලන්න කියලා කිව්වා. හරියනවද? මේක හරියටම සෙට් වෙනවද නැද්ද කියලා. ඒකේ හරි අපි ගාන හදලා බලමු කොහොමද යන්නේ කියලා. හරි. සමහරට මතක නැත්ද දන්නේ. මම ලියනවා මේක 1.99 කියන එක ආසන්නව 2ට සමානයි කියලා. හරිද? මොකද දැන් මේක දිහා බලපුවාම අපිට පේනවනේ ආසන්න භාවයක් තියෙනවනේ. 1.99 වැඩි 1.99 කියලා කියන්නේ නිකන් දෙකයි වගේමනේ නේද? රුපියල් 99 කියලා කියන්නේ ඒක 100ටම සමානයි අන්න ඒ නිසා 1.99 කියන එක මම 2ට සමානයි කියලා ගත්තා. හරි. එහෙනම් මම මෙතනට දාගන්නවා 2 ඉලක්කම. මේක ගන්නෙ මොකක් සඳහාද? සුළු කිරීමේ පහසුව සඳහා. හරි. විශේෂයෙන්ම මම කියවා මේක වැදගත් වෙන්නේ කොයි වගේ අවස්ථාවලටද? MCQ බහුවර්ණ ප්‍රශ්න කරන අවස්ථාවලට තමයි මේක ගොඩක්ම වැදගත් වෙන්නේ කියලා මම ඔයාලට කිව්වා. නේද? එතකොට අපිට පහසුවෙන් උත්තරේ ගලප ගන්න පුළුවන්. මොකක්ද හරි උත්තරේ, නිවැරදි උත්තරේ පහසුවෙන් අපිට හරි ගස්ස ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් මෙතනදී ඔන්න මම 2 ඉලක්කම ආදේශ කරගත්තා. හැබැයි හරියටම 2යි නෙමෙයි. නමුත් ආසන්නව 2ට සමානයි කියලා ගත්තේ. හරි. දැන් සුළු කරමු. එතකොට සුළු කිරීම කරනකොට මේ 12 ඉලක්කම ළමයි දෙකෙන් බෙදන්න එපා. මම ඒක එදත් ඔයාලට කිව්වා. මෙන්න මේ 2යි මේ දශම සහිත එක තියෙනවනේ. අන්න ඒක බෙදන්න. හරි. මේක බෙදපුවාම කීය දෙන්නේ? 2.66 දෙකෙන් බෙදනවා. හරි. 2ට 2 එවුවා 1යි. දශම. 6ට 2 එවුවා 3යි. මෙතන 6ටත් 2 එවුවා 3යි. 1.33ක් කියලා එන්නේ. නේ? 1.33ක් කියලා එන්නේ. හරි නේද? 1.33ක් කියලා එනවා. හරි. දැන් එතකොට මේක අපිට බැලුව බැලමටම පේනවා නිකන් ආසන්නව බෙදිලා නැහැ වගේනේ. මේක ආසන්නව බෙදිලා නැහැ වගේ අපිට බැලුව බැලමටම පේනෝනේ. ඒක බෙදිලාම නැහැ වගේනේ. බෙදිලා නැහැ වගේ පේනෝනේ. දැන් මේක හරියටම බෙදෙනවා නම් මම දැන් බෙදෙන අවස්ථාවක් උදාහරණයක් විදිහට ගත්තොත් මේ බලන්නකෝ. අපි එදා මේ වගේ වුණා නම් හැදුවා. නමුත් අර දැන් මතක නැත්තම් මං චුට්ටක් මේ මතක් වෙන්න ගන්නෙ. දැන් හිතන්නකො මෙතන 2.66 වෙනකොට තියෙන්නේ මෙන්න මේක කියලා. 3.98 වැඩි කිරීම 12 බෙදීම 1.99. මම මේ ටිකක් අර මතක් වෙන්නත් එක්ක ආයෙ කියන්නේ. හරි. 3.98 කියන්නේ කියලා අපි හිතමුකෝ 2.66 වෙනුවට. හරි. 1.99 මොකද අපි කරන්නේ? ආසන්නව සමානයි 2යි කියලා ලියා ගන්න. හරිනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේක බෙදනවා. බෙදිච්චාම මෙතන කීයද? 3 2කින් බෙදනවා කියන්නේ 1යි නේ. දශම.
එකක් ඉතිරි. ඒක එහා පැත්තට පන්නපුවාම 19යි. 19 දෙකෙන් බෙදනවා කියලා කියන්නේ එතන 9යි. 18යිනේ. එතනත් එකක් ඉතිරි. එහා පැත්තට පැනපුවාම 18යි. එතකොට ආයෙත් 9යි. උත්තරේ කීයද ආවේ අපිට 1.99. හරිනේ මේක දෙකෙන් බෙදා මෙන්න මේ කොටස සුළු කරපුවාම අපිට උත්තරය ආවේ 1.99. හරිනේ. දැන් එතකොට මේ 1.99 කියන එක මෙන්න මේකව අපිට ආසන්නව අයත් සමාන කරන්න පුළුවන් කීයටද? අපිට ආසන්නව අයත් සමාන කරන්න පුළුවන් කීයටද? දෙකට. නේ? අපිට ආයත් ආසන්නව සමාන කරන්න පුළුවන් මේක දෙකට. මොකද 1.99 කියන්නේ ආයත් ඉතින් දෙකයි වගේ. දැන් මේක හරියටම සුළු වෙනවද නැද්ද කියලා චෙක් කරගන්නේ කොහොමද? මේක හරියටම සුළු වෙනවද නැද්ද කියලා චෙක් කරගන්න අපි මොකද්ද කරන්නේ? මේ ආපු දෙකේ ඉලක්කම ಗುಣ කරනවා කීයෙන්ද? 1.99. එතකොට අපිට පුළුවන් මේක හරියටම බෙදෙනවද නැද්ද කියලා චෙක් කරගන්න. ඉස්සෙල්ලම මොකද්ද කරන්නේ? මෙන්න මෙතන තියෙන 1.99 කියන එක අපි ආසන්නව ලියා ගන්නවා දෙකට සමානයි කියලා. හරි. ඕක තමයි පළවෙනි පියවර. මම හිතන්නේ ඕක මම ඔයාලට පියවර වශයෙන් නෝට් එකක් වශයෙන් දුන්නා. මට මතක විදිහට. දුන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න මට මතක විදිහට මම දුන්නා. මේක මේ බෙදා ගන්න ඕනේ විදිහ චෙක් කරගන්නේ කොහොමද කියලා. මට ඒක අතපසු වීමක් වෙලා තිබ්බොත් පොඩ්ඩක් මතක් කරන්න. මට මතක විදිහට නම් මම ඒක ඔයාලට දුන්නා නෝට් එකක් විදිහට. මෙන්න මේ විදිහට මේක කරන්න. ඉස්සෙල්ලාම 1.99 දෙකට සමානයි කියලා ගන්න. ඔය විදිහට ගන්න කියලා මම කීවා. මට මතක විදිහට ඒක මම අතින් අතපසු වෙලා තියෙනවා නම් පොඩ්ඩක් මම මැසේජ් එකක් දාලා කියන්න. මම එතකොට ආයෙ කියලා දෙන්නම්. නෝට් එකක් විදිහට දෙන්නම්. හරි. එහෙනම් මෙතන පළවෙනි පියවර කෙරුවේ 1.99 කියන එක ආසන්නව දෙකට සමානයි කියලා ලිව්වා. හරිනේ. ඊට පස්සේ මොකද්ද කෙරුවේ? මෙතන තියෙන දශම සංඛ්‍යා සහිත එක දෙකෙන් බෙදුවා. එන උත්තරේ තියෙනවනේ. ඒ එන උත්තරේ ආසන්න ගානට වටයාගත්තා. ආසන්න කීයද කියලා වටයාගත්තා. දැන් මෙතන 1.99 කියන එක අපිට ඕනම් අපිට කෙලින්ම 2යි කියලා ලියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැනේ. ඊට පස්සේ දැන් මේ 3.98 මේක හරියටම 1.99 බෙදෙනවද කියලා චෙක් කරගන්න අපි මොකද කරන්නේ? මේ දෙකේ ඉලක්කම ඒ කියන්නේ මෙතන ආපු උත්තරය මේක බෙදිලා ආපු උත්තරය වැඩි කරනවා 1.99. මොකද අපි මෙතන ඉරෙන් පල්ලෙහා 1.99 නේ ගත්තේ. ඒකෙන් වැඩි කරනවා. වැඩි කරපුවාම බලමු කීය දෙන්නේ කියලා. හරි. පේනවනේ? පල්ලෙහා පේනවනේ. මම මෙතන ලියන්න. හරි. මෙන්න මේ 1.99 කියන එක දෙකෙන් වැඩි කරන්න යන්නේ. හරි. නවවරක් දෙක කීයද? 18න් 8 දැම්මා එකක් ඉතිරි. නවවරක් දෙක අයත් 18යි අතන ඉතිරි වෙච්ච එකයි 19යි. අයත් එකක් ඉතිරි. දෙවරක් එක 2යි අතන ඉතිරි වෙච්ච එකයි 3යි. හරිනේ. එහෙනම් දශම ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් තිබ්බ දශම ස්ථාන. බලන්න මේ ආපු උත්තරේ සමානයිද කියලා. මේ උත්තර දෙක සමානයි නේද? උත්තර දෙක සමානයි නේද? ඒ කියන්නේ මෙයා මේ 1.99 කියන කෙනාගෙන් හරියටම බෙදෙනවා. බැරි වෙලාවක් දැන් මෙතන මෙහෙම ආවනම් මෙහෙම එනවා. 3.95 කොහොම එනවා? එතකොට ඒකෙන් අදහස් වෙන්නේ මෙතන තියෙන ඉලක්කම හරියටම අර පහළ එකාගෙන් බෙදෙනවා කියලාද? නෑ බෙදෙන්නේ නෑ. හරියටම මෙතන තියෙන උඩ ඉලක්කමට මෙතන එන ඉලක්කම සමාන වුණොත් අන්න අපිට කියන්න පුළුවන් මේක බෙදෙනවා කියලා. හරිනේ? හරි. මතක නැත්තම් චුට්ටක් මම මතක් වෙන්න කීවේ කලින් උගන්වලා තියෙන කොටස බලා ගන්න ළමයි. එතකොට ඕක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. මුල් පාඩම් කොටසට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක් හිටියා නම් එයා වීඩියෝ එක බලන්න. එතකොට ඔය කොටස් ටික ඔක්කොම කියලා දීලා තියෙනවා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් මේක අපි බෙද බෙදගෙන හිටියේ නේද? හරි. දැන් මෙතන උත්තරය ආවේ කියලා 1.3. බලපු ගමන්ම පේනවා අපිට මේක හරියට බෙදෙන්නේ නැහැ. නේ? බලපු ගමන්ම පේනවා මේක අපිට හරියට බෙදෙන්නේ නැහැ කියලා. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකක්ද? අපිට මේක ආසන්න වශයෙන් සුළු කරන්න වෙනවා. හරි. අපි ආසන්න වශයෙන් සුළු කරලා උත්තරේ කීයද කියලා ගමු. හරි. ඔන්න බලන්න ඉන්න මම මොකද්ද කරන්න කියලා. දැන් මෙතන 1.99 නේ තිබ්බේ. එක මම මේ ආයෙ කියන්නේ මතක නැත්නම් ඈ මතක් කරගන්න ඕනේ මේක සුළු කරන්න ලේසි මේ ක්‍රමේ. 1.99 නේ තිබ්බේ. මොකද කෙරුවේ? ආසන්නව දෙකට සමානයි කියලා ලියුවා. ඊට පස්සේ මේ දශම සංඛ්‍යා සහිත එක බෙදුවා. බෙදනකොට ඉදාවේ 1.33. මෙතන 2.66 දෙකවා මේකනේ එන්නේ. ඊට පස්සේ ඒක වැඩි කරන්න තියෙන දැන් 12. අපිට බලපු ගාම පේනවා මේක හරියට බෙදෙන්නේ නැහැ කියලා. නේ? හරියට බෙදෙන්නේ නැහැ කියලා පේනවනේ. ඕකේ ළමයි බෙදෙනවද නැද්ද කියලා හරියටම හොයාගන්න පුළුවන් තව උපක්‍රමයක් මම කියන්නම්. මෙන්න මේ වගේ ඉලක්කම් එන්නේ. දැන් අතන ආවේ 1.99 කියලා 2.9. හරි. ඊට පස්සේ 4.1. හරි. මම මේ නිකන් ඉලක්කම් ටිකක් ලියන්නේ 6.1. ඔන්න ඔය වගේ පූර්ණ සංඛ්‍යාවකට උපරිම වශයෙන් සමාන විදිහට අපිට උත්තරේ එනවනම් අපිට හරියටම ගෙස් කරගන්න පුළුවන් මේක බෙදෙනවද නැද්ද කියලා.
දැන් මෙතන 1.9 කියන එක අපිට පූර්ණ සංඛ්‍යාවකට වැටෙවොත් කීයද ලියන්න පුළුවන්? 2යි. 2.9 කියන එක පූර්ණ සංඛ්‍යාවට වැටෙවොත් කීයද ලියන්න පුළුවන්? 3යි. 4.1 කියන එක පූර්ණ සංඛ්‍යාව ආපස්සට ගන්න වෙයි. එහෙනම් 4යි. 6.1 කියන එක ආසන්නව වැටෙවොත් 6යි. දැන් පූර්ණ සංඛ්‍යාවට උපරිම වශයෙන් සමානයි. හැබැයි මේකේම ආසන්නව සමානයි. නෑ 33ක් ගිහින් තියෙන දශම. දශම 3යි 3ක් ගිහින් තියෙන්නේ. ඒකට ආසන්නව සමානයි කියලා අපිට ගන්න අපහසුයි. හරිද? අන්න ඒ නිසා අපිට ඒකෙන් ගෙස් කරන්නත් පුළුවන් ඕනනම් මේක හරියට බෙදෙනවද නැද්ද කියලා. හරි. ඒක නිකන් අතිරේකව කීවේ. හරි. එහෙනම් දැන් මෙතන උත්තරේ අපි දාගමු. කීයේ දෙන්නේ මේක බෙදිච්චාම 1.3යි 3. වැඩි කරන්න තියෙනවා 12යි. දැන් අපි මේ යන්නේ මොකක් කරන්නද? ආසන්න වශයෙන් සුළු කරන්න. හරියටම සුළු කරන්නද? නෑ ආසන්න වශයෙන් සුළු කරන්න. හරි. දැන් මේක ගුණ කරමු 12න්. අපි මේක දැන් ගුණ කරමු 12න්. හරි. 12 තරත් 3 කීයද? ඔන්න දැන් ඔයාලා අර සුළු කරන විදියට කොහොම හරි ඒ ලියා ගන්න. එහෙම ඔයාලා සාමාන්‍ය සුළු කරන්න. ඉස්සල්ලා දෙකෙන් ගුණ කරලා ඊට පස්සේ එකෙන් ගුණ කරලා එන උත්තර දෙක එකතු කරනවානේ. මම එහෙම කරන්න යන්නේ නැහැ වෙලා යන නිසා එකපාර මේක පටස් ගාලා සුළු කරලා දානවා. හරි? බලන්න 12 වරක් 3 කීයද? 36යි. 6ක් දැම්ම 3ක් ඉතිරි. 12 වරක් 3 36යි. අතන 3යි 39යි. 3ක් ඉතිරි. 12 වරක් එක 12යි. අතන කීයදා? 3යිනේ. එහෙනම් ඒ 3යි මෙතන 12යි ඔක්කොම 15. දශම ස්ථාන කීයද? 2යි. ළමයි බලන්න ආපු උත්තරේ කීයද? 15.9යි 6. 15.9යි 6. මේ 15.9යි 6 තියෙන්නේ. ඉතින් බලන්නකෝ මේකත් අපිට ආසන්නව ලියන්න පුළුවන් කීයයි කියලා. 15.9 තියෙන්නේ. 15.9 තියෙන ආසන්නව ලියන්න පුළුවන් කීයයි කියලා. 16යි කියලා. එහෙනම් මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට ආසන්නව ලියන්න පුළුවන් 16යි කියලා. හරි? අපිට මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ආසන්න වශයෙන් ලියන්න පුළුවන් 16යි කියලා. හරි? ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොහොමත් 16 තමයි. හරි? ඔයාලා 11 වසරේ කට්ටිය නම් මේක දන්නවා. 10 වසරේ කට්ටිය තාම සමහරවිට මේක ගැන තාම වැඩි අවබෝධයක් නැතුව ඇති. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොහොමත් 16 තමයි. ඉතින් බලන්න අපි කැල්කියුලේෂන් කරලා ගත්ත ආසන්න වශයෙන් අපිට ආවේ 15.9යි 6. අපිට ආසන්නව ඒක 16ට සමානයි කියලා ලියා ගන්න පුළුවන්. හරිනේ? හරි. ගාන හදා ගන්නකො ඉස්සල්ලා. තව ගණන් තියෙනවනේ ළමයි හදන්න. ඒ හින්දා දැම්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. ගණන් හදාන යනකොට වැඩේ ටික අල්ලා ගන්න. එකපාර සමහර කෙනෙක්ට එකපාරක් ගානක් හදපුවාම තේරෙනවා. සමහර කෙනෙක්ට දෙතුන් වතාව හදපුවාම තේරෙනවා. තව කෙනෙක්ට ගොඩක් අභ්‍යාස කරපුවාම තේරෙනවා. හරිද? ඒකේ ළමයාගේ බුද්ධි මට්ටම අනුව වෙනස් වෙනවා. ඒ නිසා කලබල වෙන්නේ නැතුව කාට හරි ගානේ යම් පොයින්ට් එකක් නොතේරුණා නම් ඉස්සරහට මේ වගේම ගණන් ටික හදාන යනකොට පොයින්ට් එක මොකක්ද කියලා අල්ලගන්න. හරි? එතකොට ඔයාලට මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්නේ නැතුව මේක ගාන හදාන යන්න. හරි. එහෙනම් මේ ටික හදා ගන්නකො ඉස්සල්ලා. මේකත් ඔය පැත්තක ලියා ගන්න. පැන්සලෙන් වගේ මේ සුළු කිරීම කරපු කොටස ඔය හරි කොටා ගන්න. නෝ රවුන්ඩ් කරන්න එපා. හදපු කට්ටියගේ හරි උත්තර තියනවද? හරි උත්තර තියෙන කට්ටිය කියන්න බෑ. හදන්න කියලා කියව මම මේක. හරිද මේක හදපු අයගේ? හරි කාගේද? හරි මං නෝට් එක දීලා තියෙනවා නේ. මැසේජ් එක දාලා දුන්නා කියලා. හරි. තරස් ගාලා හදලා දාන්න මේක. හොඳයි ඈ. හරි කට්ටිය ඉන්නවා. හොඳයි ඈ. ආසන්න වශයෙන් උත්තරේ ගත්ත හැකි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න ගැටලු තියෙන කවුරු හරි ඉන්නවා නම් අහන්න. ඉක්මන් කළා හදන්න. හරි කාගේ හරි තියෙනවා නම් මේ හරියට දාගන්න. ඉක්මන් කළා හදා ගන්න ළමයි.
මේ මැසේජ් එකක් දාලා තියෙනවා 15.96 නෙමෙයි යාට උත්තරය වශයෙන් ආවේ එවනට අවසාන ෆයිනල් ආන්සර් එක 16 ආවා කියලා නෑ ප්‍රශ්නයක් නෑ ඕකේ දැන් අර අපි අතන 1.99 කියන එක ආසන්නව 2යි කියලා අරගෙන ගත්තේ දැන් ඔයා ඕක සුළු කෙරුවා නම් 2.66 1.99ම බෙදුවා නම් ඕකේ උත්තරේ එන්නේ 1.33 6යි 6යි 8යි ඔන්න ඔය විදිහට දිග උත්තරයක් එන්නේ ඒක අපි හරිද 12න් ගුණ කරපුවාම එතන එනවා 16.04ක්. කොහොමත් ඕකේ උත්තරේ 16ට ආසන්නව සමානයිනේ. එක්ක දැන් අර 2.66 කියන එක 1.99ම කෙනෙක් බෙදලා ගත්තා නම් ඕකේ පිළිතුර විදියට එන්නේ 16.04යි ඔන්න ඔහොම ඉලක්කමක්. හරිද? එතකොට ඒක කොහොමත් 16ට සමානයිනේ. ආසන්නව සමානයිනේ. ඔතනදී ළමයි අපි මේ අවසාන පිළිතුර තමයි චෙක් කරන්නේ. හරිද? මැද්දේ ඔයාලා සුළු කිරීම කරද්දී සමහර කට්ටිය 1.99 දෙකට අරගෙන හදන්න පුළුවන්. සමහර කට්ටිය ඒක ඒ විදිහටම තියලා හදන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අවසාන පිළිතුර 16ට ආසන්න උත්තරයක් එන්නේ. දැන් මම මෙතන හදපු එකේ 15.96 ආවා. 16ට ආසන්නයිනේ. ඔයාලා හදපු විදිහේ සමහරලාට 16.04 ඒ වගේ ඉලක්කමක් එන්න ඇති. ඒත් 16ට සමානයි. 0.4නේ තියෙන්නේ. නේද? තව මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා සර් අපිට ඇවිල්ලා තියෙන්නේ 16.2යි නේ කියලා. 16.2ක් නම් ළමයෝ එන්න විදිහක් නැහැ. ටුට්ටක් බලන්න සුළු කරද්දී මොකක් හරි වැරදීමක් වෙලා ඇති එහෙනම් 16.2ක් එන්න විදිහක් නැහැ. පරිම ආසන්න 16ට සමාන ඕකත් අපිට ආසන්නව 16 කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. 0.2යිනේ තියෙන්නේ. ගන්න පුළුවන් ඒක ගැටලුවක් නැහැ. නමුත් 16.2යි නෙමෙයි එන්න ඕනේ 0.4. අර එහෙම අරන් හැදුවා. හරි. ඒ විදිහට ප්‍රශ්න පොඩ්ඩක් බලන්න ඔයා මම හිතන්නේ සුළු කිරීම කරද්දී මේ වැරදිලා ඇති කොහේ හරි. හරි. අපි ඊළඟ ගාන හදමු. ටියුට් එකේ ඊළඟ කොටස හදමු. ඒ විදිහට ප්‍රශ්න තියෙනවා නම් අහන්න ළමයි. දෙවෙනි ඔතන ටියුට් එකේම හදාගන්න. වැරදි අඩුපාඩු තියෙනවා නම් රතු පෑනෙන් හරි ගස්සා ගන්න. හරි නම් හරි දාගන්න. හරි. දෙවෙනි එක නයිට්‍රජන් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා අපිට ඔන්න. නයිට්‍රජන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. ළමයි මම මේ කීවේ ගාන හදන්න ලේසිම විදිය. හරිද? ඔයාලා ඕකේ දශම දාගෙන ගාන හදන්න ගියොත් එහෙම ඇත්තට මේක ඔයාලට අමාරුයි. මොකද හිතන්නකෝ දැන් මෙන්න මේ බලන්නකෝ. මේ බලන්නකෝ 2.66 කියන එක 1.99න් බෙදෙන එකද ලේසි 2.66 කියන එක දෙකෙන් බෙදෙන එකද ලේසි මේක ලේසි නේද අපිට එතකොට ෆයිනල් ආන්සර් එක වටය ගන්න එක වෙනම කතාවක් හරිද ෆයිනල් ආන්සර් එක ආසන්න විදියට ගන්න එක වෙනම කතාවක් හැබැයි මේක මෙහෙම දාලා හදන්න ගියොත් එහෙම ඔයාලට වෙලා යනවා මේක මෙහෙම හදන්න බැරි කමක් නැහැ නමුත් වෙලා යනවා හරිද මෙහෙම හදන්න ගියොත් වෙලා යනවා හැබැයි ඊට වඩා අපිට මේක ආසන්නව දෙකට සමානයි කියලා අරගෙන ගාන හදන්න ගියොත් එහෙම අපිට යම් පහසුවක් තියෙනවා නේ යම් පහසුවක් තියෙනවා ඒ නිසා මේ විදිහට අරගෙන හදන්න මේක වැරදි නෑ මොකද අපිට ෆයිනල් ආන්සර් එක ආසන්නගේට වටය ගන්න එක විතරයි කරන්න තියෙන්නේ 1.99 මෙන්න මෙහෙමනම් ඕකේ කරන්න පුළුවන් හරි මෙහෙම කරන්න පුළුවන් ලඝු ගණක සංකල්පය පාවිච්චි කරලා මේක හදන්න පුළුවන් හරිද ලඝු ගණක සංකල්පය පාවිච්චි කරලා මේක හදන්න පුළුවන් දැන් මේක අපි අර ඔන්ලයින් කරන නිසා මම ලඝු ගණක කතාව කියන්න ගියේ නෑ මොකද ලඝු ගණක දාලා මේක මම ඔන්ලයින් විදියට කියන්න ගියොත් එහෙම ඔයාලට සමහරට ගොඩක් අයට නොතේරෙයි මොකද සමහර කෙනෙක්ට ලඝු ගණක උගන්වලා ඇති සමහර කට්ටියට ලඝු ගණක උගන්වලා නැතුව ඇති ගණිතේ ඒ නිසා උගන්වලා නැති කෙනෙක් හිටියොත් එහෙම එයාලට ලඝු වලින් මේක කියන එක මම කියන එක සමහරලාට තේරෙන්නේ නැති වෙයි ඒ නිසා මම ලඝු කතාව කියන්න ගියේ නෑ හැබැයි මම ඕක සාමාන්‍ය භෞතිකව පන්තියේ කෙරුවා නම් ගිය සැරේ හිටපු කට්ටිය ඉන්නෝනේ මෙතන 11 වසරේ කට්ටිය ඉන්නෝනේ එයාලා දන්නවා මම මේක ලඝු ගණක වලින් හදාගන්න විදිහ කියලා දුන්නා. හරිද? ලඝු වලින් ඕක ලේසි. අපිට ඇත්තටම ඔය බෙදෙන ಗುಣ කරණේවා ලඝු වලින් හදාගන්න ලේසි. නමුත් බහුතරයක් දෙනා ලඝු ගණක සංකල්ප දන්නේ නැති නිසා මම මෙතනදී ඒක මතක් කරන්න යන්නේ. අපිට ඊට වඩා ලේසි මේක 2යි කියලා අරගෙන ගාන හදන එක. හරි. අපි අදානයන් ඉස්සරහට ගණන් ටික හරි. මොකද්ද කියන්නේ? නයිට්‍රජන් තේනවලු එයාගේ පරමාණුවේ ස්කන්ධය 2.32 වැඩි කිරීම 10 23ලු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අහන්න. හරි. එහෙනම් ඔන්න සමීකරණය ලියන්න ඕනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි යම් පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12 ඒක බෙදීම කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධ. ළමයි ගානේ උත්තරේ මම කියන්නම් 14ට ආසන්න 14 තමා ආසන්න පූර්ණ ඉලක්කම විදියට එන්න ඕනේ උත්තරේ.
හරි අපි බලමු හදලා 14 ආසන්න පූර්ණ ඉලක්කම විදිහට එනවාද කියලා. මොකද නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය අපි ගන්නෙ 14යි කියලා. හරි. එහෙනම් අපි හදලා බලමු අන්න අරක එනවද කියලා. හරි. එහෙනම් සමානයි යම් පරමාණුවක ස්කන්ධය. දැන් මෙතන තියෙන නයිට්‍රජන් පරමාණුවේ ස්කන්ධය තියෙනවා කියයි කියලාද? 2.32 වැඩි කිරීම 10 ඍණ 23යි. එහෙනම් 2.32 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වැඩි කරන්න ඕනේ 12න්. ඒක බෙදන්න ඕනේ 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. හරිනේ. එහෙනම් දැන් බෙදමු. ඉස්සලා කැපෙන ටික අයින් කරමු. ග්‍රෑම්ට ග්‍රෑම් 10 ඍණ 23ට 10 ඍණ 23 කැපෙනවා. හරිනේ. දැන් ඉතිරි වෙන්නේ මොනවද? 2.32 වැඩි කිරීම 12 ඒක බෙදීම 1.99. ඔය සෙට් එකනේ ඉතිරි උනේ. හරි. දැන් ඊළඟට මොකද්ද කරන්නේ? දැන් අන්න මෙතන 1.99 තියෙන්නේ. එහෙනම් මේක ලියා ගන්නව ආසන්නව කීයට සමානයි කියලාද? 2ට සමානයි කියලා. 1.99 ආසන්නව 2ට සමානයි. එහෙනම් දාගත්තා මෙතනට 2 ඉලක්ක. දැන් බෙදමු අපි. හරි. එහෙනම් 2.32 දෙකෙන් බෙදන ඕන්න. 2ට 2 එව්වා 1යි. දශම ස්ථානයේ තිබ්බා 3ට 2 එව්වා 1යි. එකක් ඉතිරි. එතකොට ඒක මේ පැත්තට පන්න ගත්තාම 12යි. 12ට 2 එව්වා 6යි. 1.16යි. අපිට ආපු උත්තරේ නේ. මේකෙත් අපිට බලපු ගාම පේනවා මේක එකයි අර මේ අපිට ආසන්න පූර්ණ සංඛ්‍යාවකට ගන්න අපහසුයි. අපිට ඕනනම් මේක ලියන්න පුළුවන් 2ට සමානයි කියලා. හරි. මේක අපිට ආසන්න ඕනනම් 2ට සමානයි කියලා ලියන්න පුළුවන්. මොකද 1.1 නේ තියෙන්නේ මෙතන. ඒ නිසා අපිට ඕනනම් මේක ආසන්නව 2ට සමානයි කියලා ලියන්න පුළුවන්. අපි චෙක් කරලා බලමුද මේක හරියටම එනවද කියලා. එහෙනම් චෙක් කරන්න මොකද කරන්න ඕනේ? මේක වැඩි කරන්න ඕනේ 1.99. එහෙම වැඩි කරුවොත් මෙන්න මේ උත්තරේ එන්න ඕනේ. හරි. බලමු එනවද කියලා. 9 2 18න් 8 දැම්ම එකක් ඉතිරි. 9 2 18යි 1යි 19න් 9 දැම්ම එකක් ඉතිරි. දෙවරක් 1 2යි අතන 1යි. බලන්න උත්තර දෙක සමානයි. නෑනේ. මෙතන සෝරි මෙතන 1 දෙක නෙමෙයි 1.16 කියන එක එකට ගන්න පුළුවන් නේ. දෙකට නෙමෙයි සෝරි. හරි. එතකොට මේක ගුණ කරපුවාම එකෙන් ගුණ වෙනවා කියන්නේ කීය දෙන්නේ? 1.9යි 9. හරිනේ. එහෙනම් 1.99 එකෙන් ගුණ කරනවා කියන්නේ 1.99 ම නෙන්නේ. දැන් බලන්න ආසන්න මේ කියන්නේ මේක දෙන්න සමානයි කිව්වොත් නෑනේ. දෙන්න සමාන වෙනවා නම් මෙතන එන පිළිතුර 2.32 වෙන්න ඕනේ. සමාන නෑනේ නේද? නුන් දෙන්න දැන් මෙතන ආපු උත්තරේ සමාන වෙන්න ඕනේ මේක හරියටම බෙදෙනවා නම්. දැන් මෙතන ආපු පිළිතුර අතන ආපු පිළිතුරට සමාන වෙන්නේ නෑ. අපිට ආවේ කීයද 1.9යි. එහෙනම් අපි ඔය තියෙන එක ඔය විදිහටම දාගෙන ගාන හදාගෙන යන්න. හරි. අපිට කීයද ආවේ? 1.16. දාන්න මේක. අවසානයේ අපි මොකක් හරි කරගමු. දැනට දාගෙන හදාගෙන 1.16. හරිනේ. වැඩි කිරීම තියෙනවා 12. හරි. 12න් ගුණ කරපුවාම කීයද එන්නේ? ඔන්න මම කෙලින්ම ගුණ කරලා දානවා අර ඔයාලා සුළු කරන විදියට සුළු කරන්න. හරි. මම සුළු කරන විදියට සුළු කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා හුරු වෙලා තියෙන ක්‍රමයේ තියෙනවනේ. ඔයාලා ඒ විදියට සුළු කරන්න. හරි. එහෙනම් මෙතන 12 තරක් 6 72න් 2යි 7ක් ඉතිරි 12 තරක් 1 12යි අතන 7යි කීයද 19න් 9 දැම්ම එකක් ඉතිරි 12 තරක් 1 12 තරක් 1 12යි අතන 1යි 13යි ඉතිරි වෙච්ච එකයි. ඒතකොට දශම ස්ථාන 2යි එහෙනම් 13.9 දෙක. හරිනේ. 12 තරක් 2 12 තරක් 6 72න් 2 දැම්ම 7ක් ඉතිරි 12 තරක් 1 12යි ඉතිරි වෙච්ච 7යි 9යි ඒක 19යි 9ක් දැම්ම එකක් ඉතිරි 12 තරක් 12යි ඉතිරි වෙච්ච එකයි 13. බලන්න ළමයි කීයක් තියෙන 13.9 ආසන්නව සමානයි කාටද 17 13.9 නේ තියෙන්නේ. එහෙනම් අර ආසන්නව සමානයි නේ 17. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් ෆයිනල් ආන්සර් එක ආසන්නව සමානයි 14. හරිනේ. අපිට අවසාන පිළිතුර ලියන්න පුළුවන් 14ට සමානයි කියලා. ආසන්නව හරිනේ. එහෙනම් ඔන්න ඒක හදපු කට්ටියකින් හරි අය කියන්න බලන්න කවුද කාගෙද හරි පිට එකක් දාන්න බලන්න. තව ප්‍රශ්න ගැටලු තියෙන කට්ටිය කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාලා අහන්න. ප්‍රශ්න ගැටලු කාට හරි තියෙනවනම් අහන්න. හරි. එකයි දශම 3යි 9 13.9යි 8 ආවේ. හරි ප්‍රශ්නයක් නෑ ආසන්නව ගත්තා කි 14යි කියලා. අවුලක් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ. කෙලින්ම ළමයි මෙතන මේ එන තියෙන එකම ඕනේ නෑ.
ආසන්නව 14 එනවා නම් ප්‍රශ්නයක් නැහැ. හරි. මෙතන මේ මම දැන් තුළු කිරුවේ දශම ස්ථාන දෙකකටනේ. ඔය උත්තරේ ප්‍රශ්නයක් නැහැ. 14 තමයි ආසන්න වෙන ඉලක්කම. ඒක ගැටලුවක් නැහැ. ඔයාලට ආසන්න වශයෙන් 14 පිළිතුර විදිහට එනවා නම් කිසි ගැටලුවක් නැහැ. ඔයාලා හදලා තියෙන එක හරි. ඔයාලගේ සුළු කිරීම බලනකොට ළමයි දශම ස්ථාන වලටම බලන්නේ නැහැ. ඔයාලගේ අර අවසාන පිළිතුර ආසන්න වශයෙන් ප්‍රමාණයිද කියලා බැලුවා ලකුණු දුන්නා එච්චරයි. ඉක්මන් කරන්න අඩුපාඩු තියෙන කට්ටිය හදාගන්න. අන්න ඒක නම් වැරදි. 13.66 තිබ්බොත් මොකද කරන්න කියලා. අහන 13.66 එන්න බෑ මම හිතන්නේ තිබ්බා. 2.32 නේ තියෙන්නේ. බෑ 13.929.8 ඔය වගේ උත්තර එන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කුළු කිරීම කරද්දි කොතන හරි පොයින්ට් එකක් වරද්දාගෙන තියෙනවා. ඕකත් ආසන්නව 14යි කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයාගේ කුළු කිරීමේ කොහේ හරි තැනක වැරදීමක් වෙලා තියෙනවා. ඒක චෙක් කරගන්න ඕනේ කොතනද වැරදිලා තියෙන්නේ කියලා. මොකද ඔය උත්තර දෙකෙන් ඔය 13.9යි ගානක උත්තරයක් එන්න ඕනේ. හරි. හදලා ඉවරද ළමයි? ළමයි ඔයාලා පන්තියට සම්බන්ධ වෙනකොට නම ගහන්න හරියට මේ එක එක කට්ටිය එක එක ඒවා ගහලා තියෙන නම ගහන්න හරියට. මොකද නමක් තියෙනව නේද? එක එක විදියට නම ගහන්න සමහරව. නම හරියට දාන්න හොයන්න බෑ. හරි. ඊළඟ කොටස හදමු. ඊළඟ ගාන හදමු. ළමයි හරි ඉක්මනට හදා ගන්න ඕනේ. වෙලා යනවනේ අපරාධේ. තුන්වෙනි එක. තුන්වෙනි එකත් ළමයි එතකොට ඔය විදිහටමයි එන්න ඕනේ. හරි. අපි අභ්‍යාසයේ තනින් තන ගණන් ටිකක් හදමු. දැන් තුන්වෙනි එක ගානත් ඔය විදිහටම හදන්න තියෙන්නේ. ඕකේ ආසන්න වශයෙන් පිළිතුර එන්න ඕනේ 23. බලන්න ඔයාලගේ ආසන්න වශයෙන් 23 උත්තරේ තියෙනවද කියලා. 23 තියෙනවා කියන්නේ ඔයා හදලා තියෙන එක හරි. 23 තියෙන්න ඕනේ තුන්වෙනි එකට පිළිතුර වශයෙන්. ආසන්න උත්තරේ. ආසන්න උත්තරේ 23. ඊට පස්සේ හතරවෙනි එක. හරි. මම හතරවෙනි එක හදන්නම්. මොකද හතරවෙනි එකේ අපිට මේ වගේ ආසන්න පූර්ණ සංඛ්‍යාවක් ගන්න බෑ. හරි ප්‍රශ්නයක් නෑ. 23.07 හරි අවුලක් නෑ. ඒක 23ට සමාන ආසන්නව ගන්න පුළුවන් 0.7 නේ තියෙන්නේ. ප්‍රශ්නයක් නෑ. හරි. හතරවෙනි ගාන මම හදන්නම්. මොකද හතරවෙනි එකේ උත්තරේ අපිට මේ විදිහට ආසන්න පූර්ණ ගානකට සමානයි කියලා ගන්න බෑ. හරි. අන්න ඒ හින්දා මම ඒක කියලා දෙන්න ඕනේ හින්දා ඒක හදන්නම්. හරි. අපි හදලා බලමු කොහොමද එන්නේ කියලා. හරි. මොකද්ද කියන්නේ? ක්ලෝරින් පරමාණුවක ස්කන්ධය 5.9 වැඩි 9 බිංදුව වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් නම් ක්ලෝරින්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. හරිනේ. ක්ලෝරින් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා 5.9යි බිංදුව. හරි. අපි ආදේශ කරමු. යම් පරමාණුවක ස්කන්ධය 5.9යි බිංදුව. ඒක ක්ලෝරින් වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් වැඩි කිරීම 12. ඒක බෙදන්න ඕනේ 1.9යි 9 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. හරිනේ. සුළු කරමු. එහෙනම් කැපෙන කොටස් ටික අයින් කරමු. ග්‍රෑම්ට ග්‍රෑම් 10 ඍණ 23 10 ඍණ 23 කැපෙනවා. හරිනේ. ඉතිරි වෙච්ච ටික පැත්තක දාගමු. 5.9යි බිංදුව වැඩි කිරීම 12 බෙදීම 1.9යි 9. හරි. දැන් අපිට 1.99 කියන එක අර කලින් එකේ වගේම ආසන්නව ලියා ගන්න පුළුවන් කීයට සමානයි කියලාද? මේක ආසන්නව සමානයි 2. හරිනේ. මෙතන 2 දාගත්තා. හරි. දැන් සුළු කරන්නයි තියෙන්නේ. 5.9 දෙකෙන් බෙදපුවාම කීයද? 5ට 2 එවුවා කීයක් තියෙනවද? 2ක් තියෙනවා. 4යි දශම ස්ථානයේ දැම්ම 1ක් ඉතිරි. ඒක පැන්නුවා එහා පැත්තට. ළමයි ඔයාලට දැන් මම මේ බෙදන විදිය සමහරවල්ලාට තේරෙන්නේ නැත්නම් ඔයාලා සාමාන්‍ය බෙදන විදියට බෙදන්න. මම ඉතින් එහෙම බෙදන්න යන්නේ නැහැ ඔය. ප්‍රාථමික බෙදීමේ ක්‍රමනේ නේද? ඔයාලත් ඉතින් දැන් ගණිතය 11 වසරේ දැන් 10 11 කියන්නේ ඉතින් සාමාන්‍ය දුරට සුළු කිරීමේ හොඳ හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් අර පොඩි පාන්තිවල සුළු කරපු විදිය වලට සුළු කරලා හරියන්නේ නැහැ. ඉතින් මේ වගේ ක්‍රම පාවිච්චි කරත් එකපාර මනෝමයෙන් හදලා ගන්න පුළුවන් ක්‍රම. හරි. මෙහෙම බැයි නම් අර විදියට හදන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් ඊට වඩා මේක අපිට අර මනෝමයෙන් හදා ගන්න පුළුවන් නම් හොඳයි. හරි. මෙතන එකක් ඉතිරි වුණානේ. හරි. 19ට එතකොට දෙකේ එවුවා කීයක් තියෙනවද? 9ක් තියෙනවනේ. 18යිනේ එකක් ඉතිරි. එහා පැත්තට පැන්නුවා 10යි. 10ට දෙකේ එවුවා 5. එහෙනම් 2.9යි 5ක් කියලා එන්නේ. නේ? 2.9යි 5ක් කියලා එන්නේ. හරි. දැන් මේකත් ආසන්නව අපිට ලියන්න පුළුවන් කීයට සමානයි කියලාද? 2.9 නේ තියෙන්නේ මේ 2.9 තියෙන්නේ. එහෙනම් ආසන්නව මේක කියන්න පුළුවන් 3ට සමානයි.
දැන් අපි චෙක් කරලා බලමු මේ උත්තරේ වෙනවද කියලා. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 1.99. ඒ වැඩි කරලා එන පිළිතුර මෙන්න මෙයාට සමානයි නම් මේක හරියටම සුළු වෙනවා. හරි බලමු අපි එනවද කියලා උත්තරේ. මෙතන එහෙනම් ಗುಣ කරමු. 9 වරක් 3 කීයද? 27න් 7 දැම්ම දෙකක් ඉතිරිනේ. 9 වරක් 3 අයත් 27යි ඉතිරි දෙකයි 29න් 9 දැම්ම දෙකක් ඉතිරි. දැන් 3 වරක් එක 3යි. අතන දෙකයි 5යි. සමානයි. නෑනේ. මෙතන 5.97 මෙතන 5.9යි බිංදුව. නේ? හරියටම මේක කැපෙනවා නම් මේ මෙතන බිංදුවම එන්න ඕන. අන්න අපි චෙක් කරලා බැලුවා එන්නේ 7. ඒ කියන්නේ මේක හරියටම බෙදෙනවද? නෑ බෙදෙන්නේ. එහෙනම් ආපු උත්තරේ දාලා සුළු කරමු. හරි. ආපු උත්තරේ දාලා සුළු කරමු. මොකද හරියටම බෙදුන්නේ නෑ. එහෙනම් සමානයි. අපිට ආවේ උත්තරේ 2.95. එහෙනම් 2.95 වැඩි කරනවා 12. හරි වැඩි කරලා බලමු කීය දෙන්නේ කියලා. 12 තරක් 5 කීයද? 60න් බිංදුව දැම්ම 6ක් ඉතිරිනේ. 6ක් ඉතිරි. 12 තරක් 9 කීයද? 108යි. 108යි මෙතන 6යි. 114න් 4 දැම්ම 11ක් ඉතිරි. 12 තරක් 2 කීයද? 24යි. 24යි අතන 11යි. 35යි. බලන්න ආපු උත්තරේ 35.4යි. නේ? ආපු උත්තරේ 35.4. නේද? ඔය ආසන්න ඉලක්කමක් ඔයාලට එන්න ඇති. සමහරවිට ඔයාලා 1.99ම දාලා හැදුවා නම් ඔයාලට එන්න ඇති මෙන්න මේ කියන උත්තරේ. 5.9යි බිංදුව ඔයාලට එන්න ඇති හරියටම 35.5ක් විතර. ආසන්න. හරි. ඔය ගාන එන්න ඇති 5යි 7ක් විතර. මට පේන විදිහට මේ සමහර කට්ටිය නම් කැල්ලකින්ම හදලාද මන් දන්නේ. හරියටම දශම ස්ථානෙනම තියෙන උත්තර. හරි. ළමයි කැල්ලකින් හදන්න එපා. මේ විදිහට කෙටි ක්‍රම වලින් හදන්න. හරි. එතකොට 35.4ක් මෙතන අපිට ආවේ ආසන්න. අපිට ළමයි මේක ඇත්තරම් මේකේ අගය එන්නේ 35.5. හරි. ඔයාලා අර හදපු කට්ටියට එන්න ඇති අර 1.99 දාලා හදපු කට්ටියට මෙන්න මේ උත්තරේ එන්න ඇති. 35.5යි 7ක් වගේ. හරි. එතකොට මෙතනත් ඒක 0.5ට සමානයිනේ. මොකද 35.4 ඊළඟට තියෙන 35.5. හරි නේද? එක පියවරක් පයින්ද විතරනේ තියෙන්නේ. හරි නේද? එතකොට මේකේ පිළිතුර එන්නේ 35.5යි කියලා. හරි. ඒක ක්ලෝරීන්ගේ මම ඒක කියන්න ඕනෙන් තමයි ගාන ගත්තේ. ඕකේ උත්තරේ එන්න ඕනේ 35.5යි කියලා. මොකද අපි ක්ලෝරීන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය සලකන්නේ 35.5යි කියලා. හරි. මේ ආසන්න ඉලක්කමක් තියෙනවා නම් ඔයාගේ හදපු ගාන හරි. කැල්ලකින් හදන්න එපා. කැල්ලකින් හදපු කට්ටියට හරියටම මෙන්න මේ විදිහට උත්තරය ඇවිත් ඇති. මෙහෙම හදන්න එපා. අතෙන් හදන්න. චක්‍රය පාවිච්චි කරලා කැල්ලකින් හදන්න එපා. ඔයාලට විභාගෙට කියලා කැල්ලක දෙන්නේ නැහැ. හරි. මේක මේ හරි කට්ටිය බලන්න ආසන්න මේ ගාන එන කට්ටිය බලන්න කවුද හරි ආසන්න හරි හොඳයි හරි කට්ටිය හොඳයි හරි 35 දශම අන්න ළමයා වරද්දලා 35.3 නම් එන්න බෑ පුතා 35.5ම තමයි. ඒ කියන්නේ ඒ ආශ්‍රිත එකක් එන්න ඕනේ. බලන්න සුළු කිරීම කරනකොට මම හිතන්නේ පොඩි පොඩි වැරදීම් වෙලා ඇති. අතරමැද්දේ සුළු අවුලක් නැහැ. ඉතින් ඕකත් ඕන තියෙන අර්ථ සමානයි කියලා ගත්ත හැකි. නමුත් ඔයා සුළු කිරීම කරද්දී කොහේ හරි තැනක පොඩි මිස්ටේක් එකක් වෙලා ඇති. කමන්නේ වැරදුනා එහෙම පොඩි පොඩි මිස්ටේක් නෙවෙලා තියෙන ඒක ගැටුවක්. ඔයා ළඟටම ඇවිල්ලා තියෙනවා. 35.3යි කියලා කියන්නේ ඒක තව චුට්ටක්. ඌටි වෙන පොඩි අවුලක් වෙලා ඇති සුළු කරද්දී. ඒව හදාගන්න පුළුවන්. ගණන් හදලාම ඒව හදාගත්තා. අපිත් කොහොම තමයි පොඩි පන්තිවල. අපිටත් ගණන් හදද්දී වරදිනවා. හැබැයි ප්‍රැක්ටිස් කරලා වැඩේ කොට දාගන්න පුළුවන්. විශේෂයෙන්ම සුළු කිරීමේ ක්‍රම. හරිද? සුළු කරනකොට ඒ ටෙක්නික් අල්ලා ගන්න ඕනේ. මෙන්න මේ වගේ. අර ලේසියෙන් අර දශම දාගෙන බෙදා ගන්නවට වඩා ලේසි ක්‍රම භාවිතා කරනවා. ඊට පස්සේ ගැහුවා කෙලින්ම ආසන්න පිළිතුරට. ඕක අතිශය වැදගත් වෙන්නේ MCQ එක. MCQ එකේ කොහොම දශම ගණන් දෙන්නේ නැහැ නේ. හරියටම පිළිතුර දෙන්නේ 16 නම් 16 17 නම් 17 අපි බැලුවා එන ගාන කීයද කියලා කාට දාසන්නවා සමාන කියලා බැලුවා කියලා ඇරියා උත්තරේ. එච්චරයි. නැත්තම් දශම දාගෙන සුළු කෙරුවොත් එහෙම උඹ 70ට. පැය 3-4ම හදන්න වෙයි එකම ගාන. හරි. කැල්ලකින් හදන්න එපා. කැල්ලකින් හදන්නේ නැහැ.
හරි ඊට පස්සේ මේක හරි නේද? එයා බලන්න පස්වෙනි එක කැල්සියම් බලත් ඔය විදිහටමයි හදාගෙන යන්න තියෙන්නේ පස්වෙනි ගානත් ඔය විදිහමයි. හරි. එතකොට ඒකේ උත්තරේ එන්න ඕනේ 40ට සමාන ආසන්නව සමාන එකක්. 40 ඈ. බලලා හරිනම් හරි දාගන්න. 40ට ආසන්නව සමාන එකක් එන්න ඕනේ. හරිද? හරි දාගන්න හරිනම්. 40ට ආසන්නව සමාන එකක් එන්න. හරිනේ? ඊළඟ එක 6 වෙනි ගාන ફોස්ෆරස් ඒත් ඔය වගේමයි හදන්න තියෙන්නේ. ඒත් ඔය වගේම හදන්න තියෙන ගානක්. ඒකේ උත්තරේ එන්න ඕනේ 31. ආසන්නව 31ට සමාන ගානක් එන්න. ફોස්ෆරස්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 31යි. බලන්න හරිද කියලා. ආසන්නව 31 එන්න. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? අන්න අපි ඒ ගාන හදමු. දැන් මේක චුට්ටක් වෙනස් විදිහක ගානක් අපි ඒක හදමු. අර ගණන් ටික අර විදිහ මේ විදිහටමයි යන්නේ. හරි 7 වෙනි ගාන බලන්න. 7 වෙනි ගාන බලන්න. යම් මනක්කල්පිත පරමාණුවක ස්කන්ධය හරි මොකක් හරි පරමාණුවක් තියෙනවා අපි දන්නේ නැහැ. මනක්කල්පිත පරමාණුවක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 3 ගුණයක් වෙනවලු. අද දවසේ අපි ඉස්සෙල්ලාම හැදුව ප්‍රශ්නය විදිහ ගානක්. සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 3 ගුණයක් වේ නම් එහි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. ළමයි මේ වගේ ගණන් දීපුවාම ඇත්තටම සුළු කරන්න ලේසි. 3 ගුණයයි 4 ගුණයයි 5 ගුණයයි ඔන්න ඔහම තිබ්බොත් මොකද උත්තරයක් දාලා තියෙන 72යි කියලා මොකේද ළමයි? 72යි කියලා මොකේද? 6 වෙනි ගානේ උත්තරේද? 6 වෙනි ගානේ උත්තරය 31 එන්න ඕනේ. 31. 6 වෙනි ගාන හදන්න ඕනද ළමයි? 6 වෙනි ගාන හදන්න ඕනද? හදන්න ඕන නම් කියන්න හදන්න. 6 වෙනි එක හදන්න ඕනද? තුන්වෙනි ගානේ මොකක්ද තියෙන්නේ? සෝඩියම්. ආයේ කියන්නේ දැන් මේකේ ගණන් ඔක්කොම හදන්න ඕනද? හරි. ගණන් හදන්න කියලා මෙසේජ් එක එනවා. හදමු ඔක්කොම කියලා කියන ඔය හදමු ඔක්කොම කියලා කියන්නේ හොරේට ගණන් හදන්න නැතුව හිටපු කට්ටිය මේ වෙලාවේ ෆිල් කරගන්නත් දන්නේ උත්තර ටික. 7 වෙනි එකේ උත්තරේ හරි බලමු අපි හදලා. ළමයි ගණන් ටික ඔක්කොම හදන්න ඕනේද? ඔබාන්න හදන්න ඕනේ කියන කට්ටිය පිට එකක් දාන්න බලන්න හදන්න ඕනේ කියන කට්ටිය. ගණන් ටික ඔක්කොම හදන්න ඕනේ කියන කට්ටිය පිට එකක් දාන්න බලන්න. එකම විදිහට යන්නේ ළමයි සුළු කිරීම විතරයි චුට්ටක් එහාම ආවේ. හදන්න ඕනේ කියන කට්ටිය කො බලන්න පොඩ්ඩක් කියන්න. කවුරුවත් කියන්නේ නැහැ ඔක්කොම හදන්න ඕනේ කියලා. අපි අර විශේෂ ගණන් ටික ගමු. අර ටික අර විදිහටම යන්න. හරි. 7 වෙනි ගාන හදමු. කාට හරි අවසානයේ ප්‍රශ්නයක් තිබ්බොත් දැන් අර 3 වෙනි ගානත් අහලා තිබ්බයි. හරි. අවසානයේ මම කියලා දෙන්නම් බලමුකෝ. හරි. 7 වෙනි එක හදමු ඉස්සලා අපි. යම් මනක්කල්පිත පරමාණුක ස්කන්ධය කාබන් 612 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 3 ගුණයක්ලු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න. ළමයි ඔන්න ඔය විදිහට 3 ගුණයයි 4 ගුණයයි 5 ගුණයයි ඔන්න ඔය විදිහට ගාන දීලා තිබ්බොත් ඇත්තරම සුළු කරන්න ලේසියි ඕක. ගාන හදන්නෙත් නැතුව උත්තරේ කියන්න පුළුවන්. හරිද? ගාන හදන්නෙත් නැතුව උත්තරේ කියන්න පුළුවන්. ඔකේ කරන්න තියෙන්නේ මෙච්චරයි. 12 ඕන් ඔය දීලා තියෙන 3 ගුණයද 4 ගුණයද කියන එකෙන් ගුණ කරන්න විතරයි. හරි ගාන හදලම් මම මේක පෙන්නන්නම්. 12 තරක් 3 36ක් නෙන්නේ නේද? ඔය ගානේ උත්තරේ 36යි. ඔය ගානේ උත්තරේ 36යි. 3 ගුණයක් වේ කියලානේ කියන්නේ. 4 ගුණයක් වේ කියලා කියනනම් 12 තරක් 4 48යි. හරි 5 ගුණයක් වේ කියලා කියනනම් 12 තරක් 5 60යි. හරිද? ඊට පස්සේ 9 ගුණයක් වේ කියලා කියනනම් 108යි. හරි හරිම ලේසි අපිට ගාන දිහා බලලා නිකම්ම උත්තරේ කිය. ගාන හදන්නෙම නැතුව. හරි. බලමු එහෙම වෙනවද කියලා අපි අදලා බලමු. හරි. කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය වගේ 3 ගුණයක් දුනේ. හරි. දැන් කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය අපි දන්නවනේ 1.99 වැඩි කිරීම 10 රින් 23ක් කියන්නේ. නේද? එතකොට මේ මෙයා වගේ 3 ගුණයක්. මෙයා වගේ 3 ගුණයක් ලුවරයාගේ ස්කන්ධය. මෙන්න මෙයාගේ ස්කන්ධය වගේ 3 ගුණයක් කියලා කියන්නේ නේ. හරි. එහෙනම්
ඕක කෙලින්ම අරකට දාමු. අය වෙනම හදා ඉන්න දෙයක් නැහැ කෙලින්ම දාමු. එයා සමානයි මනක් කල්පිත පරමාණුවක්. එහෙනම් යම් පරමාණුවේ ස්කන්ධය 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. අරයා වගේ කී ගුණයක් කියලාද කියන්නේ? 3 ගුණයක්. එහෙනම් මේක ගුණ වෙන්න ඕනේ කීයෙන්ද? 3ෙන්. එතකොට මේ 3 ගුණය එන්නේ. එහෙනම් ග්‍රෑම් වැඩි කිරීම 12. බෙදීම කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධය මෙන්න. හරි 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. හරි. සුළු කළා දාමු. මෙතන ග්‍රෑම්ට ග්‍රෑම් 10 ඍණ 23ට 10 ඍණ 23. මෙතන 1.99ට 1.99. මං කියව නේද ඔකේ අවසානයේ එන්නේ 12 3ෙන් වැඩි කරන්න කියලා. බලන්න මෙතන ඉතිරි උනේ උන් දෙන්න විතරයි. ඉතිරි උනේ උන් දෙන්න විතරයිනේ. නේද? මොකද 1.99ට උඩ තියෙන එක කැපිලා ගියා. මොකද 3 ගුණයක් වෙයි කියලානේ කියන්නේ. ඒ කියන්නේ අරයා වගේ තුනක්. දැන් ස්කන්ධය කිලෝග්‍රෑම් 25ක් වෙන මිනිහෙක් හිටියොත් එයා වගේ 3 ගුණයක ස්කන්ධයක් තියෙනවා කියන්නේ කීයද? 75යි. ඒ කියන්නේ 25 3ෙන් ගුණ කරන්නනේ තියෙන්නේ. එහෙනම් මේකෙත් ඒ වගේම තමයි 1.99 වැඩි කිරීම 10 න් 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. එතකොට ඒක ඒ විදිහටම ලියපුවාම උඩ තියෙන මේ සම්පූර්ණ කොටතර මේ පල්ලෙහා දෙන සම්පූර්ණ කොටස කැපිලා. හරි නේද? එහෙනම් වැඩි කිරීම තෝ. හරි. එහෙනම් ඔන්න මම අර කීවේ එකපාරටම උත්තරේ කියන්න පුළුවන් ඕක කියලා. එහෙනම් 3 වැඩි කිරීම 12යි කියන්නේ උත්තරේ එනවා 36යි. හරි. එහෙනම් ඕකේ පිළිතුර 36යි. හරි නේද? ඕකේ ඔය වගේ ගාන එතකොට අර 1.99 දාගෙන ආසන්නව සමානයි 2යි. එහෙම බෙදන්න අවශ්‍ය නැහැ. මොකද මෙතන 1.9 කෙලින්ම මෙතන එක්කනට කැපිලා. හරිනේ. කො බලන්න මේක හරි කට්ටිය. හරි කට්ටිය කියන්න බෑ. ගාන හදපු කට්ටිය. හරි කාගේද මේ? 36 ආවද උත්තරයක් විදියට? ආ. හරි අය ඉන්නවා. හොඳයි ඈ. කාට හරි ගැටලුවක් තියෙනවා නම් ඒකෙත් අහන්න. ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න. හරිනේ. අඩුපාඩු තියෙන කට්ටිය හදා ගන්න. හරිද? හරි. බලමු ඊළඟට මොකක්ද 8 වෙනි ගාන. හරි. 8 වෙනි ගානේ උත්තරේ මට කියනවද? මොකක්ද කියන්නේ ඔය වගේ එකක්. X නැමැති මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුක ස්කන්ධයෙන් 9 ගුණයක් ලෝ. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? මේ මෙතන 9 දාන්න තියෙන්නේ. මේ 3 වෙනකොට 9 ඉලක්ක. එහෙනම් 12 9ෙන් ගුණ කරපුවම උත්තරේ මට කියන්න බෑ. කිය දෙන්න. හරි. ඔය කියන්න බෑ. හරි. හරි. 12 කෙලින්ම 9ෙන් ගුණ කරලා ගන්නයි තියෙන්නේ. උත්තරේ 108යි. ඊළඟ එකේ උත්තරේ 108 එන්න ඕන. හරි ඔයාලගේ උත්තරේ. මොකද මේ විදිහටමයි ගන්න තියෙන්නේ. මෙතන ඒතකොට 3 ගුණයක් කියලානේ කලින් එකේ කියේ. දැන් මේකේ කියන 9 ගුණයක්. එහෙනම් මෙතන 9 දාන්න විතරයි තියෙන්නේ. ඒතකොට 9 12 9 කියන්නේ 108යි. එතකොට 8 වෙනි ගානේ උත්තරේ 108යි. ඊට පස්සේ 9 වෙනි ගාන. ටිකක් වෙනස් විදිහක් ගානක්. 9 වෙනි ගාන බලන්න. සල්ෆ පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32ක් වේ නම් සල්ෆ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. කාබන් 12 සමස්ථානික පරමාණු ස්කන්ධයක් දීලා තියෙනවා. මොකද කියන්නේ? සල්ෆ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32යි. දැන් දීලා තියෙන්නේ කාවද? මෙයාව. මෙයාව දීලා තියෙනවා. ඔක මොකද ඔගේ කියනවනේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 32ක් නම් කියලා කියන්නේ. 32යිලු මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධ. එහෙනම් මෙයාගේ ස්කන්ධයයි අහන්නේ. ඔය වගේ ගාණක් අපි එදා හැදුවා. හරිනේ. හරි. දන්න ටික ආදේශ කරලා බලමු නොදන්න එක කොහොමද සුළු කරගන්නේ කියලා. හරි. අපි අද දැන් මොකද කියන්නේ? සල්ෆ පරමාණුව කියනවලු සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 32යි. එහෙනම්
සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ තියෙන තැනට ආදේශ කරා දීලා තියෙන දත්තේ 32 නේ දීලා තියෙන 32යි. හරි. යම් පරමාණුවක ස්කන්ධය ගානේ දීලා නැහැ නේ. සල්ෆ පරමාණුවේ ස්කන්ධය අහන්නේ අපේ. අපි ඒක දාගමුකෝ නිකන් මොකක් හරි විචල්්‍ය පදයක් x කියලා දාගමු. මොකක් හරි එකක් දාගන්න. ඔය x ම තියෙන්න අවශ්‍ය නැහැ. වැඩි කිරීම 12. ඒකනේ හොයන්න කියන්නේ දැන් අපිට මෙයාව. ඒ කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධය දීලා තියෙනවා කීයද? 1.999 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. දැන් සුළු කරන්න තියෙන්නේ. දැන් මේකේ කැපෙනෙවුන් ඉන්නවද? කැපෙනෙවුන් ඉන්නවද? නෑනේ. කැපෙනෙවුන් නෑනේ මේකේ. උඩයි පල්ලෙහායි. හරි. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? දැන් x තනි කරගන්න. හරි. x තනි කරගන්න මොකද කරන්න ඕනේ? මේ පැත්ත මේ පල්ලෙහා ඉන්න එක අර පැත්තට රයි යන්න ඕනේ 12ත් අර පැත්තට රයි යන්න. එහෙනම් ඉස්සෙල්ලා මම මෙතන පල්ලෙහා ඉන්න එක අරයි යන්න මේ පැත්ත වැඩි කරනවා 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම්. හරිනේ. අපි මේ ප්‍රකාශනයේ දකුණු පැත්ත මේ විදිහට වැඩි කරුවා නම් 1.99 මේ පැත්තත් මොකද කරන්න ඕනේ? අර වැඩි කරපු ගානෙම වැඩි කළ යුතුයි. 1.99 වැඩි කිරීම 10 ඍණ 23 ග්‍රෑම් වලින් වැඩි කරන්න ඕනේ. හරිනේ. දැන් මොකද වෙන්නේ? මේ සම්පූර්ණ කොටස කැපිලා යනවා. හරි. ඊට පස්සේ කොහොමද දැන් 11 වසරේ කට්ටිය නම් ඉතින් සුළු කිරීම ප්‍රශ්නයක් නෑනේ මෙවුවා. වැඩි කිරීම 10 ඍණ 23 වැඩි කිරීම 32 ග්‍රෑම්. මොකද ග්‍රෑමුත් තියෙනවා. කැපුන්නේ නැහැ ග්‍රෑම් කොහෙටවත්. හරි. සමානයි x වැඩි කිරීම 12. එහෙනම් x තනි කරන්න ඕනේ. x තනි කරන්න කල යුත්තේ කුමක්ද? මේක බෙදන්න ඕනේ 12යි. හරිනේ. එහෙනම් මේ පැත්තත් බෙදනවා 12. එහෙනම් මෙතන 12ට මෙතන 12 කැපිලා ගියා. එහෙනම් අන්න x තනි වුණා. හරි. දැන් මම ආයෙ පල්ලෙහාට ගන්නෑ. බෝඩ් එක පේන්නේ නැති වෙයි එහෙමොත් මම කෙලින්ම ඉස්සරහින් සුළු කරලා උත්තරය ගන්නවා. හරි. එහෙනම් සමානයි x ගේ උත්තරය දැන් කීය දෙන්නේ? මෙන්න මේක සුළු කරගන්න තියෙන්නේ. මේක සුළු කරන්න තියෙන්නේ. හරි. එහෙනම් ඉස්සල්ලා කොතනද මල්දිය? හරි මම මෙතන මේ හරිය ලියන්නම්. පේනව නේද? මේ හරිය ලියන්න. 1.99 වැඩි කරන්න ඕනේ 32කින් ඒක බෙදන්න ඕනේ 12. මං අර 10 ඍණ 23 කියන එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බා. මේ මෙයාව පොඩ්ඩක් ගලවලා පැත්තකින් තිබ්බා. හරි. මොකද එයා ඉතින් කැපෙන්න තැනකුත් නැහැනේ. එහෙනම් ඒක පැත්තකින් තිබ්බා පොඩ්ඩක්. ඕනනම් මෙතන 10 ඍණ 23යි කියලා අගින් දාමු. ප්‍රශ්නයක් නැහැ. කොහොම ලියවත්. හරි. කබලා කොටලා ගමු මේක දැන්. හරි. ඉස්සල්ලා මම 12 දැන් මෙතන 32 නේ තියෙන්නේ. එතකොට 32 තියෙන එක අපිට දෙකෙන් බෙදලා ලියන්න පුළුවන් කීයද කියලා? කීයද? 16 කියලානේ. 12 දෙකෙන් බෙදලා ලියන්න පුළුවන් 6යි කියලා. හරිනේ. පේන්නේ නැද්ද? මෙතනින්ම ලියන්නද එහෙනම්? මෙතනින්ම ලියන්න. 1.99 වැඩි කිරීම 32 වැඩි කිරීම 10 ඍණ 23 බෙදීම 12. හරි. එතකොට මට 12 දෙකට බෙදලා ලියන්න පුළුවන් 6යි කියලා. 32 දෙකට බෙදලා ලියන්න පුළුවන් මට 16යි කියලා. හරිනේ. මේ ආපු 6 මට දෙකෙන් බෙදලා ලියන්න පුළුවන් 3යි කියලා. හරිනේ. ඊට පස්සේ මෙතන ආපු 16 මට දෙකෙන් බෙදලා ලියන්න පුළුවන් 8යි කියලා. එතකොට කීයද ආයේ? 1.99 වැඩි කිරීම 8 බෙදීම මෙතන තව 10 ඍණ 23කුත් තියෙනවා. හරි නේද? දැන් මේක සුළු කරන්න තියෙන්නේ. සුළු කරන්න තියෙන්නේ අපි ඉස්සල්ලා මෙන්න මේ 1.99 කියන එක 8ෙන් ගුණ කළා. මෙතනට ළමයි අපි ආසන්නව 2යි කියලා දාගන්නවද? නෑ. මෙතනට අපි ආසන්නව 2යි කියලා දාගන්නේ නෑ. මම ඒක ඔයාලට ගියසතිත් කිව්වා. ඇයි ඒ? ගුණ කිරීමක් තියෙනවා නම් එහෙම ආසන්නව මෙච්චරයි කියලා දාන්න අවශ්‍ය නෑ. මෙයා බෙදීමක් විදියට හිටියොත් තමයි අපි අර විදියට දාලා ලේසියෙන් බෙදාගන්න. මොකද ගුණ කරනවා කියන එක අපිට බෙදන එක තරම් අමාරු නෑනේ. නේද? ඒ හින්දා මෙතනට අපිට ආසන්නව 2යි කියලා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ආසන්නව 2යි කියලා ගන්න මෙයා ඉරෙන් පහළ ඉන්නකොට. ඒ කියන්නේ බෙදීමක් විදියට තියෙති ගන්න. හරි. මෙයා ගුණ කරමු අපි. මේ පැත්ත ගුණ කරලා ගමු. 1.99 8ෙන් ගුණ කරන්න තියෙන්නේ. හරිද? මම දරස් දාලා සුළු කරලා ගන්නද? 8 වරක් 9 කීය දෙන්නේ? 72කින් 2යි 7ක් ඉතිරි 8 වරක් 9 72යි අතන 7යි 79යි 7ක් ඉතිරි. මෙතනට අදාළව 15යි. 15.92. හරි. 15.92ක් ගන්න. ඒක බෙදන්න තියෙන්නේ 3ෙන්. නේ? මෙතන 3 තියෙනවනේ පල්ලා. හරිනේ. 3ෙන් බෙදන්න තියෙන්නේ. බෙදලා ගමු. එකට 3 ඒවා තියෙනවද? නැහැ. 15ට 3 ඒවා කීයද? 5ක් තියෙනවනේ. දශම ස්ථානයක් තියාගත්තා. මොකද දශම ස්ථානයේ තියෙනවා. 9ට 3 ඒවා 3යිනේ. 9ට 3 ඒවා 3යි. දෙකට තියෙනවද? නැහනේ. එහෙනම් බිංදුවයි. 20ට තියෙනවද? ඔව් තියෙනවා. කීයද? 6යි. ඔය ඇති. 5.3 බිංදුවයි 6යි. හරිනේ. ඔයාලා සුළු කරලා බලපුවාම ඔයාලට ඔය ගානක් එන්නේ.
හරි. එහෙනම් අපිට මෙන්න මේකේ අවසාන පිළිතුර මම මේ ටික අයින් කරන්න නෑ නැත්නම් කැත වෙනවනේ. හරි අවසාන පිළිතුර එනවා 5.3.6 තව අවසානෙට අගට තියෙන්න ඕනේ කාවද 10 ඍණ 23 සහ ග්‍රෑම්. මොකද මුන් දෙන්න මේකේ කොහෙවත් කැපිලා ගියේ නෑ. එහෙනම් ග්‍රෑම් සහ 10 ඍණ 23 කියන උන් දෙන්න අගට ඉන්න ඕනේ. එහෙනම් 10 ඍණ 23යි ග්‍රෑම්. එහෙනම් ඔන්න අපිට උත්තරේ එනවා 5.3.6 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. බලන්න මේ උත්තරේ ඔයාලට ආවේ මේ උත්තරේ දාවේ මේක ආවද මේ උත්තරේ හරිද ඔයාලගේ කො කියන්න හරිද වැරදිද කියලා හරි උත්තරේ ඇවිත් තියෙනවා හොඳයි කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කාට හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් 5.3 හරි අවුලක් නැහැ. බෑ මේ 10 රින් 23 තියෙන්න ඕනේ. 10 රින් 23 ග්‍රෑම් 5යි මෙතන මේ 6 තිබ්බ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මං කීවේ අර ඔයාලගේ ලොකුවට දශම ස්ථාන බලන්නේ මේක මෙහෙම තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් 5.3 වැඩි කිරීම 10 රින් 23යි කියලා තිබ්බත් අවුලක් නැහැ. ඔයාලගේ එහෙම ලොකුවට දශම ස්ථාන බලන්නේ හරි ආසන්න උත්තරේ තියෙනවා නම් ගන්න පුළුවන්. හැබැයි මේ දෙක නම් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. 10 රින් 23 සහ ග්‍රෑම්. මොකද මේ දෙක කැපිලා ගියේ නෑනේ ගානේ කොහෙවත්. මේ දෙක තියෙන්න ඕනේ. හදා ගන්න අඩුපාඩු තියෙනවා නම් ඊළඟට අපි ඊළඟ ගාන හදන්න. ඊළඟ ගානත් ඔය විදිහටම හදන්න තියෙනවා. හරි කමක් නැහැ අපි ඒකත් හදමුකෝ. ඉක්මන් කරන්න. හරි. වෙලාව ඇතිනේ. වෙලාව ඇති. ඊළඟ ගානට යන්න. 10 වෙනි ගාන. පොටෑසියම් පරමාණුවක සාපේක්ෂ පරමාණු ස්කන්ධය 39ක් වේ නම් පොටෑසියම් පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. හරි. පොටෑසියම් පරමාණුවක ස්කන්ධය 39යිලු. එයාගෙත් ඔන්න ඔය විදිහට පත ගණනය කරන්න කියන්නේ. පරමාණුවේ ස්කන්ධය ගණනය කරන්න. හරිනේ. ඔය විදිහටම හදන්න තියෙන්නේ. හදාන්න යමුද බලන්න එහෙනම්. හරි. මම මේක මහනවා. බලමු උත්තරේ මොකක්ද දෙන්නේ කියලා. හරි. මොකද්ද කියන්නේ? පොටෑසියම් පරමාණුවේ සාපේක්ෂ හැම ළමයි හැම වෙලාවෙම ගානේ සමීකරණ ලියන්න. හරි. හරි දැන් එහෙනම් මෙයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයයි කියලා කියන්නේ 39. එහෙනම් ආදේශ කරා 39 සමානයි. අපි දන්නේ නැහැනේ දැන් කීයද කියන්නේ. දාගත්ත x හරි මොකක් හරි දාගන්න වීජ්‍ය පදයක්. ප්‍රශ්නයක් නැහැ. වැඩි කිරීම 12. ඒක බෙදීම 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි කරා. හරිනේ. දැන් ඉතින් සුළු කරන්නයි තියෙන්නේ. අර කලින් එකේ වගේම x තනි කරන්න තියෙන්නේ. හරිනේ. ඒතකොට දැන් මේ දෙන්නට කැපිලා නෙවුන්නේ නැහැ මොකෙක්වත්. එහෙනම් මේ දෙන්නා ඔය විදිහටම තියාගන්න. එහෙනම් මෙයා x තනි කරන්න නම් මේ පැත්ත වැඩි කරන්න ඕනේ 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වලින්. ඒ වගේම මේ 12 අයින් කරන්න මේ පැත්ත 12න් බෙදන්න ඕනේ. මං අර පියවර දෙකක් වශයෙන් ලියපු එක දැන් එක පියවරකට ලිව්වා. හරි. එහෙනම් මේ පැත්ත වැඩි කරන්න ඕනේ 1.99යි නම් මේ වැඩි කිරීම 10 ඍණ 23න් ග්‍රෑම් වෙනවා මෙතනට. ඒක බෙදීම 12. හරිනේ. හරස් ගුණිතේ තියෙන්නේ. මෙයාට මෙයා කැපිලා කියනවා. හරි නේද? එහෙනම් දැන් x සමානයි කියලා එනවා. එතන කීයද? 1.99 වැඩි කිරීම 10 ඍණ 23 වැඩි කිරීම 39 ග්‍රෑම් ඒක බෙදීම 12. හරි.
දැන් ඕක සුළු කරන්නයි තියෙන්නේ. සුළු කරමු එහෙනම් බලන්න. එහෙනම් ඔන්න මම සයිඩ් එකට ගන්නවා 1.99 වැඩි කිරීම 39 බෙදීම 12. දැන් ළමයි මාර ප්‍රශ්නේනේ. මේ 12ට කැපෙන එකක් නෑ, දෙකෙන් කැපෙන එකක්වත් නෑ උඩනේ. දෙකෙන් කැපෙන එකක් නෑ. හැබැයි එතන ඔයාලට පේනවත් දන්නේ 39 සහ 12 කියන එක මොකක්ද කරන්න පුළුවන්? මොනවා හරි පේනවද? 39ට 3 වුණා කීයක් තියෙනවද? 39ට 3 වුණා කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 30ට නම් 10යි නේ. 39ට 13ක් තියෙනවා. 12ට 3 වුණා කීයද? 4ක් තියෙනවා. එහෙනම් අපිට මෙවුන් දෙන්න දෙකෙන් බෙදන්න බැරි වුණාට 3ෙන් බෙදන්න පුළුවන්. හරි. අපි සරල කරගමු. එහෙනම් 39ට 3 වුණා 13යි. 12ට 3 වුණා 4යි. හරිනේ. එතකොට කීයද? 1.99 වැඩි කරන්න තියෙනවා 13න් බෙදන්න තියෙනවා 4. හරි අපි දැන් ටිකක් සරල කරගත්තා. එහෙනම් ගුණ කරලා බෙදලා ගමු. 1.99 වෙනවා මම මෙතනින් මෙහින් ලියන්න. 1.99 13න් වැඩි කරන්න තියෙනවා. හරි. 13 වරක් 9 කීයද? 13 වරක් 10 ගත්තොත් නම් 130යි නේ. එහෙනම් 9යි කියලා කියන්නේ තව ඒකෙන් 13ක් අඩු වෙන්න ඕන. එහෙනම් 130න් 10ක් අඩු වෙනවා කියන්නේ 120යි. තව 3ක් අඩු වෙනවා කියන්නේ 117යි. එහෙනම් මෙතන 117යි 117න් 7 දැම්ම 11ක් ඉතුරු. අයත් 13 9න් වැඩි කරලා තියෙන 117මයි. ඒකට 11ක් එකතු කරනවා කියන්නේ 128යි. හරිනේ. එහෙනම් 12ක් ඉතිරි. එතකොට 13 වරක් එක 13යි. මෙතන 12යි කීයද? 25යි. එහෙනම් දශම ස්ථාන දෙකයි 25.87යි. හරි. එහෙනම් මෙතන එනවා 25.87 උඩ වැඩි කරපුවා. ඒක බෙදන්න ඕනේ. දැන් කීයද? 4යි. තව අගට 10 ඇරෙන 23 සහ රෑම් තියෙනවා. මොකද මේ දෙන්න කැපුනේ නැහැ. හරි. එහෙනම් මේක 4ෙන් බෙදලා අපේ අවසාන උත්තරය ගමු. කීය දෙන්නේ 25.87 4ෙන් බෙදපුවා. 25ට 4 ඒවා තියෙනවා කීයද? 6ක් තියෙනවා 24යි. එහෙනම් 6යි දශම එකක් ඉතිරි. එහා පැත්තට පන්නපුවාම 18යි. 18 4ෙන් බෙදනවා කියන්නේ 16යි නේ. එතන කීයක් තියෙනවද? 4ක් තියෙනවා. දෙකක් 27ට මෙතන අයත් ගන්න වෙන්නේ කීයද? 6යි. එහෙනම් එතන 3ක් ඉතිරි. එතකොට 30ට 7යි. හරි. මම ඔක්කොම සම්පූර්ණයෙන්ම බෙදලා දාන්නම් ඈ. එතකොට දෙකක් ඉතිරි 20ට 5යි. 13යි 6.4යි 6යි 7යි 5 වැඩි කිරීම 10 මෙන්න මේ වගේ පිළිතුරක් තිබ්බනම් ඔයාලගේ හරිය මම ඒක තුල් වෙන්න පුළුවන් උපරිමයට තුල් කරුවා. මෙන්න මේ වගේ පිළිතුරු තියෙනවා නම් හරි. හරි. මේක මම උපරිම තුල් කරලා දැම්ම තුල් වෙන්න පුළුවන් ගන්න. තේරෙන්නේ නැහැ නේ. චුට්ටක් උඩින් ලියන්න. 6.4යි 6යි 7යි පානේ. පොඩ්ඩක් උඩින් ලියන්න. ඔන්න ඕකේ. හරිනේ. තුල් වෙන්න පුළුවන් උපරිමයට තුල් කරලා තියෙන්නේ. හරි. මේ වගේ පිළිතුරු තියෙනවා නම් ඔයාලගේ හරි. ප්‍රශ්නයක් නෑ. අර එහෙම තිබ්බට ගැටලුවකුත් නෑ. දශම ස්ථාන 1කට හරි 2කට හරි තිබ්බට ප්‍රශ්නකුත් නෑ. 6.5 6.5 නම් එන්න විදියක් නෑ. බලන්න. ඔව් මේ උත්තරේ එන්නේ ළමයි. ඔය උත්තරේ හරිද? හරි අවුලක් නෑ. ඉතින් මේ ආසන්නව ගන්නත් පුළුවන්. ඉතින් අර ප්‍රශ්න ස්ථානෙට අපි බැලුවොත් නම් ඉතින් 4 තමයි ගන්න වෙන්නේ. හදා ගන්න සරස්කල් අවුලක් නෑ. ඉතින් 5 කියන්නේ ආසන්නව ගත්තා ඒක අවුලක් නෑ. දහයරනේ 23 ග්‍රෑම් කියන එක අවසානයේ හරියට දාගන්න ඕනේ. ඒක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද ඒක කැපෙන්නේ නැහැ නේද? ළමයි ගණන් හදන්න තමයි තියෙන්නේ මේකේ. ගණන් හදන්න ඕනේ. මේකේ මේ උත්තරේ හරියද මේ ඔයාලගේ? මේ උත්තර හරියද? මේ උත්තරේ තමයි එන්නේ 6.4 6.4යි 6 ඒ වගේ එකක් තියෙනවා නම් කො බලන්න හරි කාගේද? හරි 6.4යි 6 හරි ප්‍රශ්නේ. 10 23 දාගන්න ඕනේ.
හොඳයි. එහෙනම් ඔන්න ඒ ගණන් 10 හරි. හරි 6.5 හැබැයි 10 ඉස්සම දාගන්න. මම හිතන්නේ ඔයා සුළු කරද්දී නැත්තේ කොහේ හරි පොඩි පොයින්ට් එකක් වැරදිලා ඇති. ඒකයි 6.5 එන්න ඇත්තේ. ඔකේ අර 6.4 තමයි සාමාන්‍යයෙන් සුළු කරලා ගත්තාම ඔයා නිකන් කැල්ලකින් ඕනනම් ගහලා බලන්නකෝ. ඔය උත්තරේ සුළු කරද්දී කොතන හරි චූටි වැරදීමක් වෙලා ඇති. හරි. ඉවරයිනේ. හරි එහෙනම් ඔන්න ඒ ගණන් 10 අපි ওই විදිහට හදලා ගත්තා. හරිනේ. ඒකේ අපි අර කොටසක් නම් ගණන් ඇතෑරියා. ඒ වගේ උත්තර හැබැයි මම කිව්වා. එතකොට මේ එව්වත් අර අපි ඔය හදපු විදිහට තමයි හදන්න තියෙන්නේ. හොඳයි. අපි දැන් තියරි කොටසක් කරලා ඊළඟට ආයෙ ගණන් හදන්න ගමු. තියරි කොටසක් කරලා ඉන්න. හරි. දෙවෙනි පිටුව ටියුට් එකේ දෙවෙනි පිටුවේ තියෙන වගුවක් නේ. වගුව පුරව ගන්න තියෙනවා අපිට. ඕක දැන් ඔය අපි හදලා ගත්ත උත්තර ටික තියෙනවානේ. ඔය ටික දාගෙන යන්නයි තියෙන්නේ. හරි. හොඳයි. ගන්නකො දෙවෙනි පිටුව. ඔන්න මං කියනවා දාගෙන යමු. ඔය අපි ගණන් හදපුවාම ඔය උත්තර එන්න ඕන. හරි ඔයාලට වැඩ පොතේ ඔය ගණන් සෙට් එක තමයි තියෙන්නේ. ඔයාලගේ වැඩ පොතේ අනිත් ටියුට් එකේ මුලින් ඉඳන්ම ඔය වගුවට අදාළ දත්ත ටික තමයි ගණනය කරන්න තියෙන්නේ. ඔයාලා කවුරු හරි ඒක හැදුවා නම් බලන්න මම මේ කියන උත්තරයි ඔයාලා ගණන් වල හදපු උත්තරයි හරිද කියලා. දෙවෙනි ඊළඟ අනිත් ටියුට් එකේ ගණන් විතරක් තියෙන ටියුට් එකේ. හරි. දැන් ගන්නකො මේ නෝට් එක තියෙන ටියුට් එක මේ වගුව. මේ වගුව දෙවෙනි පිටුවේ තියෙන මේ වගුව. ඒක ෆිල් කරමු අපි. හරි. මූලද්‍රව්‍ය කිහිපයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අගයන් කියලා ඔන්න වගුව දීලා තියෙනවා. පරමාණුක ක්‍රමාංකය මූලද්‍රව්‍ය දීලා තියෙනවා. සංකේතය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හරි හයිඩ්‍රජන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි. ලියා ගන්න ඉස්සරයි 1යි. හීලියම් 4යි. හීලියම් 4යි. බලන්න ඔයාලා අර අනිත් ටියුට් එකේ හදපු ගණන් වල ඔයාලගේ අවසාන උත්තර විදියට ඔව්වා ඇවිල්ලා තියෙනවා. ඒකේ මේ වගුවේ මුල් ගණන් සෙට් එක තුළු වෙන විදියට තමයි ප්‍රශ්න ටික දීලා තියෙන්නේ. හීලියම් 4යි. ලිතියම්ට අදාළව 9යි. ලිතියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 9යි. හරි. sorry මේ 9 නෙමෙයි 7යි ඈ. බෙරිලියම්ගේ 9. 7යි. ලිතියම්ගේ 7යි. බෙරිලියම්ගේ 9යි. බෙරිලියම්ගේ 9යි. හරි. බෝරෝන්ගේ 11යි. බෝරෝන්ගේ 11යි. දාගෙන යන්න උත්තර ටික. මේ උත්තර කියන්නේ අර වගුව ෆිල් කරන්නේ. කාබන්ගේ 12යි. කාබන් 12යි. නයිට්‍රජන් 14යි. නයිට්‍රජන් 14යි. ඔක්සිජන් 16යි. ඔක්සිජන් 16යි. ෆ්ලුවරින් 19යි. ෆ්ලුවරින් 19යි. නියෝන් 20යි. නියෝන් 20යි. සෝඩියම් 23යි. සෝඩියම් 23යි. මැග්නීසියම් 24යි. මැග්නීසියම් 24යි. ඇලුමිනියම් 27යි. ඇලුමිනියම් 27යි. ඇලුමිනියම් 27යි. ඊළඟට සිලිකන් 28යි. සිලිකන් 28යි. ඊළඟට හරිද උතන්ට එනකන් එහා පැත්තට යන්න එහා පැත්තේ තියෙනවා තව. හරි සිලිකන් 28යි. ඊට පස්සේ ෆොස්ෆරස් 39යි. sorry 31යි. 31යි. ෆොස්ෆරස් 31යි. සල්ෆර් 32යි. සල්ෆර් 32යි. හරි. ඊට පස්සේ ක්ලෝරින් 35.5යි. බලන්න ක්ලෝරින් ගෙහෙම අපිට එහෙම නේද ආයේ උත්තරේ 35.5යි කියලා ආවනේ. 35.5යි. ඊට පස්සේ ආගන්ගේ 40යි. ආගන්ගේ 40යි. ඊළඟට පොටෑසියම් 39යි. පොටෑසියම් 39යි. කැල්සියම් 40යි. කැල්සියම් 40යි. හරිනේ. එහෙනම් ඔන්න ඒ ටික හරි. දැන් එහෙනම් අපි ඔහොමම යමු පස්වෙනි පිටුවට. දැන් අපි 3 4 හරි ටික සාකච්ඡා කරානේ. ටික හරි. දැන් එහෙම ඔහොමම යන්න පස්වෙනි පිටුවට. හරි. අලුත් කොටසක් සාපේක්ෂ අණුක ස්කන්ධය. හරි. දැන් අහගන්න පොඩි කෑල්ලක් කියලා දෙන්න තියෙන්නේ. මහ ලොකු දෙයක් නෑ කියන්න. පොඩි දෙයක් තියෙන්නේ. වෙනස් වෙන්නේ මෙන්න මෙච්චරයි යෝගේ. මෙතන පයන්න වෙනුවට අයන්න එනවා. මෙතන පරමාණුක වෙනුවට අණුක එනවා. ඔච්චරයි වෙනස තියෙන්නේ. හැබැයි ඒකේ අපි අණුවක් කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා චුට්ටක් පැහැදිලි කරගෙන ඉමු. හරි.
හරි ළමයි. අහගන්නකෝ. අණුවක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් සම්බන්ධ වීමෙන් හටගන්නා ප්‍රභේදයක්. හරිද? අණුවක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි සම්බන්ධ වෙලා හටගන්න ප්‍රභේදයක්. හරිද? අපි ඒකට කියනවා අණුවක් කියලා. එතකොට දැන් මේ බලන්න මම උදාහරණයක් ගන්නම්. හරි? උදාහරණයක් ගන්නම්. අපි ගමු නයිට්‍රජන්. හරිද? නයිට්‍රජන් තවත් නයිට්‍රජන් පරමාණුවක් එක්ක එකතු වෙලා හැදෙනවා නයිට්‍රජන් වායුව N2 කියන කෙනා. හරි? නයිට්‍රජන් වායුව හැදෙනවා. එතකොට බලන්න මෙයාගේ පරමාණු දැන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. මෙයාගේ පරමාණු දෙකක් තියෙනවා. එහෙනම් මෙන්න මෙයා අපි කියනවා අණුවක් කියලා. මෙයාට අපි කියනවා අණුව. හරිද? මෙයාට අපි කියනවා අණුවක් කියලා. ඊට පස්සේ මෙයා දිහා බලන්න. හයිඩ්‍රජනුයි සල්ෆයි ඔක්සිජනුයි එකතු වෙලා හැදෙනවා සල්ෆියුරික් කියන අම්ලය. එතකොට බලන්න මේකේ මූලද්‍රව්‍ය පරමාණු කීයක් තියෙනවද? ප්‍රධාන වශයෙන් ආකාර 3ක් තියෙනවානේ. මූලද්‍රව්‍ය පරමාණු ආකාර 3ක් තියෙනවා. එහෙනම් මෙන්න මේ වගේ කට්ටියට අපි කියනවා කවුරු කියලාද? අණුවක් කියලා. හරි? අපි කියනවා අණුවක් කියලා. අපි මෙයාලට කියනවා අණුවක් කියලා. ඊට පස්සේ තව එකක් අපි ගමු. නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා හැදෙනවා ඇමෝනියා. බලන්න මේකේ පරමාණු කීයක් තියෙනවද? මූලික වශයෙන් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. එහෙනම් මේ වගේ කට්ටියට අපි කියනවා කවුරු කියලාද? අණු කියලා. හරි. ඔන්න ඔය විදිහට මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හරි ඊට වඩා වැඩි සංඛ්‍යාවක් හරි එකතු වෙලා නිර්මාණය වෙන ප්‍රභේදයට අපි කියනවා අණුවක් කියලා. හරි? මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි මේක එකතු වෙලා හැදෙන කට්ටිය මෙන්න මේ වගේ අයට අපි කියනවා අණු කියලා. හරිද? පැහැදිලිද? එතකොට මේ අණු හැදෙන්න පුළුවන් ළමයි විවිධ ක්‍රම තියෙනවා. හරි? අපි ඉස්සලා මේකේ මූලික පොඩි කතාවක් තියෙනවා. ඒක කතා කරලා මේ අණු ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට පිළියෙල වෙන්න පුළුවන්. හරි? අණු ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට පිළියෙල වෙන්න පුළුවන්. එකක් තමයි සමජාතීය පරමාණු එකතු වෙලා හැදෙන්න පුළුවන්. සමජාතීය පරමාණු එකතු වෙලා අණු හැදෙන්න පුළුවන්. අනිත් විදිහ තමයි විෂම ජාතීය පරමාණු එකතු වෙලා අණු හැදෙන්න පුළුවන්. හරි? සමජාතීය පරමාණු එකතු වෙලා අණු හැදෙන්න පුළුවන් වගේම තමයි විෂම ජාතීය පරමාණු එකතු වෙලත් අණු හැදෙන්න පුළුවන්. පැහැදිලිද මම කියපු එක? දැන් උදාහරණයකට මම ගන්නම්. නයිට්‍රජන් දෙන්නෙක් එකතු වෙලා හැදෙනවා නයිට්‍රජන් අණුව N2. බලන්න සමජාතීයයි නේ, දෙන්නම එකම ජාතියනේ. සමාන පරමාණු දෙකක් නයිට්‍රජන් නයිට්‍රජන් සමානයි. එහෙනම් මෙන්න මේ වගේ කට්ටියට අපි කියනවා සමජාතීය පරමාණුක අණු. හරි? ඊට පස්සේ විෂම ජාතීය පරමාණු. දැන් මේ බලන්න නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි එකතු වෙලා හැදෙනවා ඇමෝනියා. බලන්න මෙයාලගේ පරමාණු දෙක සමානද? නෑ. මේන් එක්කෙනෙක් නයිට්‍රජන් අනිත් එක්කෙනා හයිඩ්‍රජන්. එහෙනම් දෙන්න අසමාන. එහෙනම් අන්න විෂම ජාතීය වශයෙන් පරමාණු එකතු වෙලා අණු හැදෙන්නත් පුළුවන්. හරි? සමජාතීය පරමාණු එකතු වෙලා අණු හැදෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි විෂම ජාතීය පරමාණු එකතු වෙලා අණු හැදෙන්නත් පුළුවන්. හරිද? පැහැදිලිද මම කියපු එක? එහෙනම් ඔන්න ඔය විදිහට අණු ප්‍රධාන වශයෙන් හැදෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි සමජාතීය පරමාණු එකතු වෙලා හැදෙන එක. අනිත් එක තමයි විෂම ජාතීය පරමාණු එකතු වෙලා හැදෙන එක. ඕක මූලික කතාවක්. ඊට පස්සේ මේ අණු හැදෙනකොට ඇතිවන බන්ධන වර්ගය. හරි? 10 වසරේ කට්ටිය නම් තාම සමහරලාට රසායනික බන්ධන පාඩම කතා කරලා නැතුව ඇති. නමුත් 11 වසරේ කට්ටිය රසායනික බන්ධන කියන පාඩම කතා කරලා ඇති. ඉස්කෝලේ හෝ නැත්නම් වෙනත් අතිරේක පන්තියක. එතකොට බන්ධන ආශ්‍රයෙන් ගත්තොත් අපිට මේ වගේ ගන්න පුළුවන් මොනවද තියෙන ළමයි? මොනවද බන්ධන? මොනවද බන්ධන? අපිට ගන්න පුළුවන් අයනික බන්ධන සහ මූලික වශයෙන් අයනික බන්ධන සහ අනිත් ඒවා මොනවද? සහ සංයුජ බන්ධන. හරි? 10 වසරේ කට්ටිය තව දන්නේ නැතුව ඇති මෙව්වා. හරි? 10 කට්ටිය දන්නේ නැතුව ඇති රසායනික බන්ධන කියන පාඩමේ තියෙන. ඒ කියන්නේ ඔය අණු හැදෙනකොට මූලද්‍රව්‍ය පරමාණු එකතු වෙන විදිහ. හරිද? සමහර ඒවා හැදෙනවා අයන එකතු වෙලා, සමහර ඒවා ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හැදෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හැදෙනවට අපි කියනවා සහ සංයුජ කියලා. හරි? ඒක ගැන දැන් වැඩි හිතන්න එපා. මොකද 10 වසරේ කට්ටිය මේක තව දන්නේ නැතුව ඇති බහුතරයක්. ඒ නිසා ඒක ගැන වැඩි හිතන්න එපා. ඒක ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. හරි? එහෙනම් මෙන්න මේ විදිහට අණු මූලික වශයෙන් සජාතීය විදිහට සහ විජාතීය විදිහට හැදෙන්න පුළුවන්. හරි? එතකොට දැන් අපේ මාතෘකාව මොකද්ද? සාපේක්ෂ අණුක
ස්කන්ධය. එහෙනම් මේකෙත් කරන්න තියෙන්නේ අර වැඩේම තමයි. මේකෙත් කරන්න තියෙන්නේ මේ අණුවේ ස්කන්ධය. හරි. දැන් හිතන්න මේ ඇමෝනියා. මෙයාගේ ස්කන්ධය අන්න අර කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයට දරන අනුපාතය කීයද කියලා. අර අපි කලින් හැදුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒකේ මොකද කරුවේ? යම් පරමාණුවක ස්කන්ධය අපි බෙදුවනේ කාබන් 612 සමස්ථානික පරමාණු ස්කන්ධය. ඒකමයි මේකෙත් කරන්න තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මොකක්ද? මේ අණුවේ ස්කන්ධය තමයි අපි දැන් මෙතනදී සලකන්නේ. අතන සලකුවේ තනි පරමාණුවේ ස්කන්ධය. දැන් අපි මෙතන සලකන්නේ මේ අණුවේ ස්කන්ධය. අණුවේ ස්කන්ධය අපි අර කාබන් 612 එහෙම නැත්නම් 1.999 වැඩි කිරීම 1023 බෙදලා දාන්න. ඔච්චරයි ඕකේ තියෙන කතාව. එතකොට මේකේ සමීකරණය එනවා මම මේක ලියා ගන්න දෙන්නම්. සමීකරණය එනවා වෙන්න මෙහෙම. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් අණුවක ස්කන්ධය වැඩි කිරීම 12 ඒක බෙදීම කාබන් 612 සමස්ථානික පරමාණුවක ස්කන්ධය. ඕකත් ඇත්තරම එන්නේ ළමයි මෙන්න මෙහෙම. හරි මෙතන 1.812 එනවා. අපි දැන් දන්නවනේ මේ පල්ලෙහා තියෙන 12 අපිට උඩට දාලා ලියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඕක තමයි අණුවක සාපේක්ෂ අගය හොයන සමීකරණ. හරි යම් අණුවක ස්කන්ධය අපි බෙදනවා කාගේ ස්කන්ධයෙන් කාබන් 612 සමස්ථානික පරමාණුවක ස්කන්ධය. ඒක වැඩි කරනවා 12යි. හරිනේ ඔච්චරයි මේකේ තියෙන කතාව. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. දැන් මෙතනක් තියෙන ස්කන්ධයක් 15ක් තියෙන ස්කන්ධයක්. එහෙනම් අනිවාර්යෙන් මෙයාට ඒකකයක් එනවද නැද්ද? එන්නේ නැහැ. ඇයි? උඩක් තියෙන ස්කන්ධයක් 15ක් තියෙන ස්කන්ධයක්. එහෙනම් ඒ උඩ තියෙන ස්කන්ධයට 15 තියෙන ස්කන්ධය කැපිලා ගිහිල්ලා මෙයාට ඒකකයක් එන්නේ නැහැ. හිතන්න දැන් මෙතනත් ස්කන්ධයනේ. එහෙනම් ග්‍රෑම් වලින් තිබ්බොත් මෙතනත් ග්‍රෑම් වලින් තියෙන. එහෙනම් මෙයා කැපිලා යනවා. ඒකකයක් එන්නේ නැහැ. හරිනේ? එහෙනම් ඔන්න ඔය ටික තමයි ඔතනදී සැලකිලිමත් විය යුත්තේ. හරි. මට කියන්න තේරුණාද කියලා? තේරුණාද කියලා කියන්න? ඊළඟ කොටසට යන්න කලින් ගණන් හදන්න කලින් ඉක්මන් කරන්න. තේරුණාද? අර ආයනික බන්ධන සහ සහසංයෝජ බන්ධන එව්ව පස්සේ වෙනම ඉගෙන ගත්ත හැකි බන්ධන පාඩමෙන් ඒක ගැන වැඩි හිතන්න එපා. කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. හොඳයි ගොඩක් අයට තේරුණා කියලා මැසේජ් දාලා තියෙනවා. හරි එහෙනම් අපි මේකේ බලමු ටියුට් එකේ මොනවද කියලා තියෙන්නේ කියලා. හරි. පස්වෙනි පිටුව බලන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය. පරමාණු වර්ග එකිනෙක බලා ගන්න ටියුට් එක. පරමාණු වර්ග එකිනෙක රසායනිකව සම්බන්ධ වීමෙන් අණු හෝ අයනික සංයෝග සෑදේ. බලා ගන්න සෑදේ. එකම මූලද්‍රව්‍යයක පරමාණු අතර මෙන්ම වෙනස් මූලද්‍රව්‍ය පරමාණු අතරද මෙසේ සම්බන්ධ වී ඉහත අන්දමින් අණු හෝ අයනික සංයෝග සෑදේ. මෙවැනි සංයෝග අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්න එම අණුවේ සාපේක්ෂ ස්කන්ධයයි. ඇත්තටම අපි ගාන හදනකොට අර අපි සමීකරණය ගන්නේ මෙතනට 12 දාලා මෙතනට 1.12 දාලා ගන්න. නමුත් අපි දන්නවා මේක සුළු කරද්දී 12 කියන එක උඩට අරයි යන්න පුළුවන්. හරිනේ? එහෙනම් ඔන්න ඔය කතාව තමයි සාපේක්ෂ අණුක ස්කන්ධයෙන් කියන්නේ. හරි. දැන් අපි යම්කෝ සටහන් පැත්තට යන්නකෝ. ඉඩ තියෙනවා සටහන් පැත්තේ. සටහන් පැත්තේ ඉඩ ඇතිනේ තව. සටහන් පැත්තේ අපි අර අණු පිළියෙල වෙන්න පුළුවන් ආකාර ලියාගමු. හරි ලියන්නකො මෙහෙම. අණු කියලා මාතෘකාවක් ලියලා ලියමුකො මෙහෙම. ලියන්න මෙහෙම. අණු කියලා මාතෘකාවක් ලියලා ලියන්න මෙහෙම. සටහන් පැත්තේ අණු ලියන්න මෙහෙම. පරමාණු දෙකක් හෝ පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක් පරමාණු දෙකක් හෝ ඊට වඩා වැඩි ගණනක්
එකතු වීමෙන් අණු පිළියෙල වේ. අණු පිළියෙල වේ. අණු පිළියෙල වේ. අණු පිළියෙල වේ. පිළියෙල වේ. අණු පිළියෙල වේ. මෙහිදී එකම ජාතියේ පරමාණු මෙන්ම එකම ජාතියේ පරමාණු මෙන්ම විජාතීය පරමාණුද සම්බන්ධ විය හැක. හරි. ඊට පස්සේ අපි නිකන් චූටි chart එකක් වගේ හරි ගස්ස ගමු. මෙන්න මේ විදිහට දාගන්න. අණු පිළියෙල වෙන්න පුළුවන් ආකාර දෙකයි. සමජාතීය පරමාණු එකතු වීමෙන් ඒ වගේම විෂම ජාතීය පරමාණු එකතු වී. හරිද? සමජාතීය වෙන්නත් පුළුවන් විෂම ජාතීය වෙන්නත් පුළුවන්. ඒ උදාහරණත් මෙතන දාගන්න ඔක්සිජන්, නයිට්‍රජන් ඒ වගේ සමජාතීය පරමාණු එකතු වෙලා හැදෙන කට්ටිය. මෙතන උදාහරණ දාගන්න ඇමෝනියා, සල්ෆර් ඩයොක්සයිඩ්, හරි, සල්ෆියුරික් අල්ලහෙන් ලියන්න. ඔන්න ඔය වගේ උදාහරණ දෙක තුනක් දාගන්න. හරි. සමීකරණ ලියන්න බෑ මේ ටික විතරයි. සමජාතීය පරමාණු සහ විෂම ජාතීය පරමාණු. හරි. පේන්නවම. හරි. දැන් යන්න අපි කතා කර හිටපු තැන. පස්වෙනි පිටුව. හරි. සමීකරණය දීලා තියෙනවා. එතකොට ඕකේ මෙන්න මේ කියන පොයින්ට් එක මාක් කරගන්න. දෙවෙනි පොයින්ට් එක මාක් කරගන්න. අර්ථ දැක්වීම තියෙන්නේ. අර්ථ දැක්වීම තියෙන එක මාක් කරගන්න. මෙවැනි සංයෝගය අණුවක ස්කන්ධය කාබන් 12 සමස්ථානික පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක් දයන්න එම අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධ. ඒ කොටස මාක් කරගන්න. හරි. මාක් කරගන්න දරස් දාලා එක. හරි. ඊට පස්සේ ඒකෙත් ඉතින් ගණන් ටිකක් හදලා දාන්න තමයි තියෙන්නේ. අපි හදමුද ගණන් ටිකක්. මේකේ පොඩි ට්‍රික් එකක් තියෙනවා මම කියලා දෙන්නම් මේ ඉස්සරහට යනකොට. මේ අපි ඉස්සල්ලා ලිඳර බහැලා නාලයිමු. හරි. පස්සේ බාල්දියෙන් ඇදලා නාමු. ඉස්සල්ලා ලිඳර බහැලායිමු. හරි. දැන් හරි. මම මේ කොහොමද 9ට ඉවර කරන්නේ. හරි. දැන් මේ අහගන්නකො ඉස්සලා අපි ගානකට යන්න කලින් ඉස්සලා ටයිම් එක චුට්ටක් කතා කරලා ඉමු. ළමයි
එහෙනම් අපි මේකට ගැලපෙන ගණන් ටිකක් හදමු දැන්. හරි ලියන්නකො එහෙනම් මෙන්න මෙහෙම ගාන. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ලියන්න. x නම් අණුවක x නම් අණුවක x නම් අණුවක x නම් අණුවක ස්කන්ධය 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 මෙන්න බෝඩ් එකේ තියෙනවා අණුවක ස්කන්ධය 9.95 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ නම් 9.95 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වේ නම් ග්‍රෑම් වේ නම් ග්‍රෑම් වේ නම් එහි සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න මේ කෙටි කරලා ලියන්න සොයන්න සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න එතකොට අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ පාඩමේ වැදගත්ම කොටස ඇවගැඩ්‍රෝ සංකල්පය සහ මවුලය කොටස හරි අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න වැඩේ කරගන්න අතිශය මේ පාඩමේ වැදගත්ම කොටස මේ තියෙන්නේ ඇවගැඩ්‍රෝ සංකල්පය සහ මවුලය සහ මෞලික ස්කන්ධය නම් ඉතර ප්‍රශ්නයක් නෑ ඇවගැඩ්‍රෝ සංකල්පය සහ මවුලය කියන කොටස් දෙක හොඳට තේරුම් ගන්න ඕනේ දෙකේම මහ ලොකු දෙයක් නෑ හැබැයි පාඩමේ වැදගත්ම කොටස හරි අණුක ස්කන්ධය සොයන්න හරි දැන් අපි හදමු එහෙනම් මෙන්න සමීකරණය කලින් වගේම තමයි ළමයි වෙනසක් නෑ හරි වෙනසක් නෑ සුළු කිරීම එකම විදිහේ සමීකරණේ පොඩ්ඩක් වෙනස් වෙනවා මෙතනට ආ එනවා මෙතන අණුවක කියලා එනවා එච්චරයි වෙනස් වෙන්නේ සුළු කිරීම කලින් විදිහම තමයි එහෙනම් දැන් x කියලා අණුවක් තියෙනවලු එයාගේ ස්කන්ධය මෙන්න දීලා තියෙනවා එහෙනම් ආදේශ කරා යම් අණුවක ස්කන්ධය 9.95 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් වැඩි කිරීම 12 ඒක බෙදීම 1.99 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් මොකද සමස්ථානික පරමාණුවේ ස්කන්ධය මේක හරිනේ දැන් එහෙනම් සුළු කරලා ගන්නයි තියෙන්නේ මෙතන ග්‍රෑම්ට මෙතන ග්‍රෑම් 10 ඍණ 23ට 10 ඍණ 23 කැපිලා ගියා ඉතිරි උනේ කවුද 9.95 වැඩි කිරීම 12 ඒක බෙදීම 1.99 හරිනේ 9.95 වැඩි කිරීම 12 ඒක බෙදීම 1.99 හරි සුළු කරලා ගමු අපි දැන් එහෙනම් දන්නවා බෙදීමක් විදිහට මෙයා තියෙනවා නම් අපිට ආසන්නව කීයයි කියලා ලියන්න පුළුවන්ද 2යි කියලා ලියන්න පුළුවන් එහෙනම් කොහොමද එන්නේ එතකොට මෙතන ආසන්නව 2යි කියලා දාගත්ත හැකි හරිනේ එහෙනම් බෙදලා ගන්න පුළුවන් අපිට 9.95 දෙකෙන් බෙදන්න තියෙන එහෙනම් 9ට 2 ඒවා 4යි නේ 8යි නේ එතකොට 4යි එහෙනම් දශම ස්ථානයේ තිබ්බා එකක් ඉතිරි එහා පැත්තට පැන්නුවා 19යි 19ට 2 ඒවා 9ක් තියෙනවා 18යි නේ හරිනේ එතනත් එකක් ඉතිරි 15 ඊට පස්සේ 15 මෙතන ඉතිරි වෙච්ච එක එහා පැත්තට පැන්නුවා 15යි 15 දෙකෙන් බෙදිච්චාම 7යි මොකද 14ක් නේ එන්නේ එහෙනම් එතනත් එකක් ඉතිරි 10යි එතකොට 5යි ඔන්න ආව 4.9යි 7යි 5යි කියලා හරි දැන් මේකේ බලන්න මෙයා 4.9 නේ මේ 4.9 එහෙනම් මේක අපිට ආසන්නව කියයි කියලා ලියන්න පුළුවන් 5යි කියලා ලියන්න පුළුවන් දැන් අපි චෙක් කරන්න යන්නේ මෙයා හරියටම බෙදෙනවද නැද්ද කියලා අපි දැන් මේ ආසන්න ඉලක්කමක් දාලානේ ගාන හැදුවේ දැන් අපි මේ බලන්න යන්නේ මේක හරියටම බෙදෙනවද නැද්ද කියලා එහෙනම් මෙතන 4.9 තියෙන්නේ නේ 4.9 තියෙන්නේ එහෙනම් ඒක අපි ආසන්නව 5යි කියලා ලියන්න පුළුවන් හරිනේ එහෙනම් අපි දැන් චෙක් කරලා බලමු මෙයා 1.99 වැඩි කරලා බලමු වැඩි කරලා එන උත්තරේ මෙන්න මේකට සමානයි නම් මෙයා මොකද වෙන්නේ හරියටම බෙදෙනවා හරි ගුණ කරලා බලමු එහෙනම් 9 45න් 5 දැම්මා 4ක් ඉතිරි හරි ඊට පස්සේ 9 5 ආයෙත් තියෙන්නේ 45යි අතන 4යි 9යි 49යි නේ දශම ස්ථානයේ තිබ්බ 4ක් ඉතිරි 5ක් එක පායි 4යි 9 බලන්න මේ ආපු උත්තරේ මැච් වෙනවනේ සමානයිනේ එහෙනම් මේක මොකද වෙලා තියෙන්නේ 1.9යි 9න් හරියටම බෙදෙනවා බෙදිච්චාම කීය දෙන්නේ 5යි 5න් ගුණ වෙච්චාම මේක ආවනේ එහෙනම් මෙයා හරියටම 5න් බෙදෙනවා හරිනේ ඇයි මෙතන ආපු උත්තරේ මෙතන තියෙන උත්තරේ දෙකම සමානයි හරි එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන්
කෙලින්ම ලියන්න පුළුවන් 1.99 මෙන්න මේ ගාණෙන් බෙදලා දාන්න පුළුවන්. එහෙනම් ඉතිරි වෙන්නේ 5 වැඩි කිරීම 12. හරිනේ. එහෙනම් මෙතන අපිට ලියන්න පුළුවන් මේ 1.99ට මෙයාගේ කොටස් 5ක් තියෙනවා. එහෙනම් 5 වැඩි කිරීම 12. හරිනේ. එහෙනම් ඒක සමානයි 12 සරක් 5 කියලා කියන උත්තරේ 60යි. හරි. එහෙනම් ඔන්න අපිට ගන්න පුළුවන් මෙයාගේ අණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය 60යි කියලා. එහෙනම් ඔය විදිහට තමයි ඒක සොලු කරන්න තියෙන්නේ. අර විදිහමයි වෙනසක් නැහැ. අර විදිහමයි සොලු කරන්න තමයි තියෙන්නේ. අණුව කියන කතාව විතරයි චුට්ටක් එහා මෙහා වෙලා තියෙන්නේ. හරි. මේක හදාගන්න. ළමයි මේක තේරුණාද? තේරුණාද කියලා කියන්නේ? වෙනසක් නැහැ. ඉතින් අර කලින් විදිහටම තමයි. තේරුණාද? හදාගන්න පටස් දාලා සමීකරණ ලියන්න ඕනේ. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් අණුවක ස්කන්ධය වැඩි කිරීම 12 බෙදීම කාබන් 6 12 සමස්ථානික පරමාණුවක ස්කන්ධය. මෙහෙමයි සුළු කිරීම ඉතින් ඔයාලගේ අතේ තියෙන. සුළු කරන්න ඕන. මේකේ විද්‍යාවයි ගණිතයයි සම්මිශ්‍රණයක් නේ තියෙන්නේ. එතකොට පාඩමේ වැඩි හරියක් තියෙන ගණිතය. සුළු කිරීම කරගන්න පුළුවන් වෙන්න. එදින් චක්‍ර එහෙම මතක තියෙන්න ඕන. පටස් කාලා හදා මේකත් පැත්තක ඔය දාගන්න. මේක ඉස්සරහින්ම දාගන්න එපා. මේක මේ පැත්තක දාගන්න. හරිද? මෙතනින්ම සමානයික ගල් දාගන්න එපා. තේරෙනවනේ ඉතින් මේක අර සුළු කරන්නනේ පැත්තකට ගත්තේ. නැත්තම් ආයෙ පස්සේ වෙලාවක ගාන බලද්දි අඩේ මොකද්ද මේ ලියලා තියෙන්නේ කියලා හිතා ගන්න බැරි. නිකන් පැත්තක ලියා ගන්න මේක ඈ. පැන්සලෙන් ලියවත් කමක් නැහැ. හරි. ටියුට් එකේ මෙන්න මේ ගණන් ටික මාක් කරගන්න. ඕකෙන් හදන්න තියෙනවා. පස්වෙනි පිටුවේ අභ්‍යාසය දෙක තියෙනවා. ඒකේ ගණන් 6ක් තියෙනවා. ඒ ගණන් 6ම හදලා දාන්න පුළුවන්. හරි. තුන්වෙනි එක හදන්න එපා. ඒකේ තව කියලා දෙන්න දෙයක් තියෙනවා. අභ්‍යාසය තුන්වෙනි එක කියලා කිය අභ්‍යාසය තුන්වෙනි එක. එතකොට අභ්‍යාසයේ දෙවෙනි එකේ ගණන් 6ක් තියෙනවා. 1 2 3 4 5 6 6ම හදලා දාන්න. ඊට පස්සේ වැඩපොත ටියුට් එකේ හරි ප්‍රශ්න විතරක් තියෙන එකේ අපි ඒකේ කොයි හරියට වගේ එනකන් ගණන් හැදුවද 15 නේද හැදුවේ? 15ට හැදුවේ මං හිතන්නේ. ඒකේ මෙන්න මේ ගණන් ටික මාක් කරගන්න. 16 17 ඒවා ඒකේ ගණන් වල මේ අපසානේ සාකච්ඡා කරනවා ඒ ටික මිශ්‍ර අභ්‍යාසයක් විදිහට 17 18 19 20 21ත් පුළුවන් 22 23 24 28ට එනකම්ම හදන්න පුළුවන් 25 26 27 28 28ට එනකම් හදන්න. එතනින් එහා ටික ඊළඟ කොටසේ කෑල්ලක් තියෙන 28ට එනකම් හැදුවා. ඒතකොට ගණන් කීයක් තියෙනවද? 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි වැඩ පොතෙන් 13යි මෙතනින් 6යි 19ක් තියෙනවා ගණන්. ගණන් 19ක් තියෙනවා. ගණන් 19 හදලා දාන්න. හරි. එහෙනම් අපි ඊළඟට ආයේ සෙනසුරාදා හවස හම්බෙමු. හරි. එහෙනම් අපි දැනට නවත්තමු වැඩේ. එහෙනම් සෙනසුරාදා හවස අපි හම්බෙමු ආයේ. එහෙනම් ප්‍රශ්න ටික කරලා තියන්න, ගණන් ටික හදලා තියන්න. මේ සතියේ සෙනසුරාදා ගිය සතිය වගේ ගැටලුවක් වුණේ නැත්නම් අනිවාර්යෙන් පන්තියේ තියෙනවා. හරි. සමහරලාට ඉතින් අර වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම වුණේ නැත්නම් අනිවාර්යෙන් ක්ලාස් එක තියෙනවා. එහෙනම් අපි අදට වැඩේ නවත්තමු. හොඳයි. එහෙනම් තව ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලට කියන්න සම්බන්ධ වෙන්න කියලා. ඉදිරියේදී මීට අමතරව තව වෙනත් පාඩම් සාකච්ඡා කරනවා. දැන් මේකේ අපි මවුලේ පාඩම ඉවරනාට පස්සේ මම ප්ලෑන් කරලා තියෙන ඊළඟට කාර්ය ශක්තිය ක්ෂමතාවය පාඩම කරන්න 17 මර මතක විදිහට 10 වසරේ 17 වෙනි පාඩම දෙවෙනි පොතේ පාඩමක්
එතකොට කාර්ය ශක්තිය ක්ෂමතාවය පාඩම එහෙනම් අපි සාකච්ඡා කරමු ඊළඟ මෙවයක විදිහට. එතකොට ඒකේ මම පොඩි පොඩක් වෙනස් විදිහ වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. මම ඒක ඊළඟ දවසේ කියන්නම්. හරි එහෙනම් අද අපි නවත්තමු වැඩේ. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමෙන් ගෙදරට ලයින්